කතා කරේ නෑනේ. හොඳයි. එහෙනම් ඉස්සෙල්ලම ගන්න පළවෙනි පේපර් එක. පළවෙනි පේපර් එකේ ඔයාලට පේපර් එක ඇතුලේ මේ වගේ වර්ණ වලින් නෙවෙයි තියෙන්නේ ඊට වඩා පොඩ්ඩක් වෙනස්. මෙන්න මේ වගේ පේපර් එකේ මේ වගේ ප්‍රශ්නයක් දීලා තියෙනවා මේකේ අපිට අද කියලා තියෙන්නේ මේ වෙනස් රූපය හොයන්න කියලා නේද? වෙනස් රූපය තෝරා යටින් ඉරක් ගන්න. මේ වගේ අවස්ථාවලදී කවුරක්වත් මේ අංකයටින් ඉරියන් යන්න එපා. අංකයටින් නෙමෙයි මේ ගොඩක් වෙලාවට රූපයක් දුන්නොත් ඒ රූපයටින් තමයි අපි ඉරියන් දෙනවා. ඊට පස්සේ රූපයක් දෙන අවස්ථාවලදී හැමතිස්සෙම 1 2 3 කියලා අංකයේ උත්තරේ අංකය දාන්නේ උඩින්. උත්තරේ අංකය යටින් දාන්නේ නැහැ. උත්තරේ අංකය යටින් දාන අවස්ථාවකදී ඒ උත්තරේ අංකය යටින් ඉරියන්දත් හරි දෙනවා. හැබැයි රූපයක් දෙනවා නම් හැමතිස්සෙම රූපයට උඩින් තමයි අංකය යොදන්නේ. ශිෂ්‍යත්ව විභාගයේ. එතකොට දැන් 1 2 3 කියන මේ රූප තුනෙන් වෙනස් රූපයක් තියෙනවා. මොන ආකාරයකින් හරි වෙනස් රූපයක්. වෙනස් රූපය මොකක්ද? හොයාගන්න පුළුවන්ද? දැන් පෑනේ මාත් එක්ක පරක්කු වෙන්නේ නැතුව මේක මම්ම කරගෙන යන්න ඕන. හරි. තුන්වෙනි එක තමයි වෙනස් රූපය. මේ වටේට තියෙන සංකේත තුනක් තියෙනවා. වෘත්ත තුනක්. වෘත්ත ඇතුලේ තියෙන එක බෙදාපු ආකාරය අනුව ඒක වෙනස් වෙනවා. එතකොට උත්තරය වෙන්නේ තුන්වෙනි එක. හොඳයි. මෙන්න මේක. මේක වෙනස් රූපය මොකක්ද? මල් වාස් එකක් තියෙනවා. මල් වාස් එකට දාන ලද මල් අණුව අපිට හිතා ගන්න පුළුවන්. ගොඩක් දෙනෙක්ගේ ඇහැ යන්නේ ඉස්සෙල්ලම මේකේ හරහර දාපු එකනේ. නමුත් එකක් තියෙනවා මේක මල් වාසයකට මල් දාන ආකාරයට නෙමෙයි මල් දාලා තියෙන එක වෙනස් ආකාරයකට දාලා තියෙන එක තමයි තුන්වෙනි එක. හරි දාගන්න. කෝප්පයක උඩ ඉඳලා කෝප්පයක හෝ ඕනම වස්තුවක උඩ ඉඳලා පහළට බැලුවොත් අපිට පේන මුහුණතේ ආකාරයට නෙමෙයි ඒක පේන්නේ. දැන් විශේෂයෙන් මේ රවුම් වස්තුවක මේක ඇතුලේ තියෙන්නේ ගැඹුරක් තියෙන්නේ මේ වස්තුව දිහා අපි උඩ ඉඳලා බැලුවොත් ටික වෙලාවක් බලාගෙන හිටියොත් අපිට මේක පේන ආකාරය මේ උත්තර තුනෙන් මොකක්ද උත්තරේ? කොක්ක පේන්නේ කොක්කක් විදියට නෙමෙයි. රේඛාවක් විදියට. ඇතුලේ පතුලේ තියෙනවා රවුමේ ඒ පැතුලේ තියෙන ධාරය තමයි අපිට පේන්නේ. උඩ කෝපේ ගැටේ තියෙන ධාරය තමයි අපිට පේන්නේ. නම් උත්තරේ වෙන්නේ 1. කවුරු හරි වැරදිලා නම් තමන්ගේ උත්තරේ වැරදිලා නම් හරි උත්තරයත් ලකුණු කරගන්න ඕනේ මේක මම. හතරවෙනි එක මේ ගණක තුනක් තියලා තියෙනවා එකක් මත එකක් තියලා මේ වගේ යම්කිසි හැඩයක් නිර්මාණය කරලා තියෙනවා මේ රතු පාටින් දක්වන ලද මේ ඊතලය ඔයාලගේ තියෙන පේපර් එකේ තියෙන කළු පාටින් දක්වන ලද ඊතලයේ පැත්තෙන් බැලුවම ඒ කියන්නේ ඉහළින් දාගෙන බැලුවම හරියටම ගණකවල උඩින් S2 පේන ආකාරයට බැලුවට පස්සේ අපිට පේන්නේ මොන ආකාරයේද මොන දෙකද පේන්නේ 1ද 2ද 3ද මේක ගණකයක් මේක ගණක තුනක් තියෙන මේක පේන්නේ අපිට තුන්වෙනි රූපයයි තුන්වෙනි ආකාරයේ තියෙන උඩ තියෙන මුහුණත් එක විතරයි පේන්නේ වටේට තියෙන කිසිවක් පේන්නේ නැහැ නයි මේ ඡේදයක් තියෙනවා මේ ඡේදය හොඳින් කියවලා අවබෝධ කරගන්න ඕන දහවල් වන විට මා නිවාසික ආකාරයට පැමිණියා කාමරයේ අනෙක් අය පැමිණ සිටියේ නැහැ නිවාසික ආකාරය කියන්නේ මොකක්ද නිවාසික ආකාරය කියන්නේ අපිට නවාතැන් දෙන ස්ථානයක් අපිට ආහාරත් එක්ක ආහාර පාන හෝ ඇතුව හෝ නැතුව හෝ අපිට නවාතැන් දෙන ස්ථාන තමයි මේ නිවාසික ආකාරය කියලා කියන්නේ දහවල් වන විට මා නිවාසික ආකාරයට පැමිණියත් කාමරයේ අනෙක් අය පැමිණ සිටියේ නැහැ අම්මා සාදා දුන් බත් පාර්සලේ කැමරට ගත් විට මට ගෙදර සිහිපත් වුණා. තව දවස් දෙකක්වත් ගෙදර නැවතීමට සිතුණා. පාඩම් වැඩත් පසු වෙන නිසායි මම විශ්වවිද්‍යාලයට පැමිණියේ. මා දන්නවා මා පැමිණි පසු අම්මා වේලක් හොද වේලක්වත් निराහාරව කල්පනා කරමින් සිටින බව. දැන් අපිට මේකේ ඡේදයේ සඳහන් වන අය ගොස් ඇත්තේ මොකටද? මෙයා රැකියාවකටද ඉගෙනීමටද වෙළඳාමටද ගිහිල්ලා තියෙන්නේ.
දැන් මේක සමහර තැන්වල තියෙන දේවල් අනුව අපිට හිතා ගන්න පුළුවන් අපිට මේ මෙයාට ගිහිල්ලා තියෙන මොකටද කියලා. මෙයා පාඩම් වල අතපසු වෙන නිසායි. එතන එකක්. අනිත් එක විශ්වවිද්‍යාලය. විශ්වවිද්‍යාලය කියන්නේ අපි ඉගෙන ගන්න තැන. අනිත් තැන තමයි පාඩම් වල අතපසු වෙන නිසා. පාඩම් වල තියෙන ඉගෙන ගන්න කෙනෙක් නේ. ඒක නිසා මෙයා ගිහිල්ලා තියෙන්නේ ඉගෙන ගැනීම සඳහා. ඒද සඳහන් වන්නේ පිරිමි ආයක්ත ගැහණු ආයක්ත එහෙම නැත්නම් කිව නැහැ. දැන් මේක කොහේ හරි තියෙනවද ගැහණු ළමයෙක් කියන අරුත් පිරිමි ළමයෙක් කියන තියෙනවා කියලා. නෑ කොහෙවත් මේක සඳහන් වෙන්නේ නැහැ මේ ළමයා ගැහණු ළමයෙක්ද එහෙම නැත්නම් පිරිමි ළමයෙක්ද කියලා කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. ඒක නිසා අපිට මේක මේ ඡේදය අනුව කියන්න බෑ මේ ළමයා පිරිමි ළමයෙක්ද ගැහණු ළමයෙක්ද කියලා. ඒක නිසා අපි ඒක කිව නැහැ කියලා තමයි දාන්නේ. ඒතකොට දැන් ඔයාලා දැනට කීප දෙනෙක් ඇඩ් වෙලා තියෙනවා මේ මම පේපර් එක සාකච්ඡා කරන්න පටන් ගත්තට පස්සේ පුතේ දැන් 5-6නේ ඔයාලා දැන් ඒගොල්ලෝ මේ 5-6 කියන දෙකෙන් ඉඳලා කරගෙන යන්නේ 1 2 3 4 ම පසුව කියලා දෙන්න. එතන මේකේ සඳහන් වෙන මේකේ මෙයා පිරිමි කෙනෙක්ද ගැහණු කෙනෙක්ද කියලා අපිට කියන්න අපහසුයි. හරි. ඡේදයේ සඳහන් නැහැ නේවාසිකාගාර සිටින්නේ තනිවමද තවත් අය සමගද කිව නැහැ. දහවල් වන විට මම නේවාසිකාගාරයට පැමිණියත් කාමරයේ අනෙක් අය පැමිණ සිටියේ නැහැ. කාමරයේ අනෙක් අය පැමිණ සිටියේ නැහැ. ඒතර කාමරයේ අනෙක් කට්ටිය පැමිණලා නැහැ. එතකොට කාමරයේ අනෙක් අය පැමිණ සිටියේ නැහැ කියන්නේ එතකොට නේවාසිකාගාරය අනෙක් තවත් අයත් එක්ක තමයි මෙයා ඉන්නේ මේක ඇතුලේ නේද? ඒක පැහැදිලි. කාමරයේ අනෙක් අය පැමිණ සිටියේ නැහැ කියන එකෙන් එයා තවත් අය ඉන්නවා කියන එක. 1 2 3 4 කියන්නම් පුතේ දැන් මෙතන ඉඳලා බලා ගන්න. හරිද? මොකද තවත් අය පහු වෙලා ඉන්න පුළුවන් නේ. ඒක නිසා අප සැරින් එන වෙලාවට කියන්න අමාරුයි. මම ආපහු කියන මෙතන ඉඳලා බලාගෙන යන්න. මෙමය නිවසින් පිට වූ පසු මව සිටියේ දුකෙන්ද සතුටෙන්. දැන් මේක කියනවා මෙයා කියනවා මා දන්නවා මා පැමිණි පසු අම්මා වේලක් හෝ දෙවේලක්වත් निराहारව කල්පනා කරමින් සිටින බව. වේලක් හෝ දෙවේලක්වත් निराहारව කල්පනා කරමින් සිටින බව. දැන් එකකින් හිතා ගන්න පුළුවන් අම්මා ඉන්නේ මේ දරුවා ගියාට පස්සේ දුකෙන්. දැන් ඔයාලත් දැන් 2022 අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගෙට ලියලා ඉහළ ලකුණක් අරගෙන මාතර නෙමෙයි කොළඹ විශාක විද්‍යාලයට එතකොට එහෙම නැත්නම් දේවි බාලිකා විද්‍යාලයට වගේ පාසලකට ගිහිල්ලා නවතින්න වෙන්නේ නේවාසිකාගාරික. දැන් එකේ ඉඳලා පහේ පන්තිය දක්වා හිටියේ අම්මත් එක්ක ගෙදර අනිත් අයත් එක්ක හිටියේ. නමුත් දැන් හයේ පන්තියේ ඉඳලා ඉගෙන ගන්න යන්න වෙන්නේ නේවාසිකාගාරික නැවතිලා යාළුවන් එක්ක තනිවම. දැන් එතකොට ඔයාලා ගෙදර ඇවිල්ලා යන දවසට ගෙදර ඇවිල්ලා ආපහු ගෙනින් දාලා ආවට පස්සේ අම්ම ඉන්නේ සතුටින්ද දුකින්ද? හැබැයි ඔයාලා දැන් දැනට ඉන්න අම්මට කරන කරදරත් එක්ක නම් අම්මා දවස් දෙකක් නෙවෙයි මේක අවුරුද්දක් දෙකක් නෙවෙයි අවුරුදු දෙකටම නිවාසිකාගාරේ නවත්තලා එන්න හරි ඇවිල්ලා සතුටින් ඉන්නේ. හරි. ඊට පස්සේ 8 වෙනි එකට දැන් ආපහු වෙනත් පැත්තකට ගියා. දැන් ගන්න පැන්සල් ගන්න එපා කවුරුවක්වත්. පැන්සල් වලින් නෙමෙයි මේ ඔක්කොම කරන්න ඕන. ඔයාලා භාවිතා කරන රතු පෑනින්ම තමයි. දැන් තියෙනවා මේකේ පහත් සඳහන් වන්නේ පළතුරු කීපයක මිල සටහන් කර තිබු ආකාරයයි. දැන් පළතුරු කීපයක මිල සටහන් කරලා තියෙන විවිධ ආකාර. එතකොට පළවෙනි එකේ තියෙන ඇපල් ගෙඩියක් සහ අඹ ගෙඩියක් 2.75යි. නමුත් අපි දන්නවා වෙළඳ පොලේ තියෙන ඇපල් හෝ අඹ කොයි වෙලාවකවත් සමාන මිලක් වෙන්නේ නැහැ. මොකද පළතුරු වල මිල තියෙන එක ගණන් වල. එතකොට මැංගුස් සහ අන්නාසි සමාන වෙන්නේ නැහැ. මේ දෙක තමයි 110 වෙන්නේ. හතරවෙනි කොටුවේ තියෙන අන්නාසි සහ ඇපල් 150. ඒ දෙක සමාන වෙන්නේ නැහැ නේ. හැබැයි තුන්වෙනි කොටුවේ තියෙන අඹ. එතකොට අඹ ගෙඩි දෙක සමාන රුපියල් 50යි. එතකොට අඹ ගෙඩි දෙක එකම වර්ගයේ දෙකක් තියෙනකොට අපි මේ අවස්ථාවේදී අපි මේක ආරම්භයක් ගන්න ඕන. අපි මේ ප්‍රවේශ ගන්න වෙන්නේ මෙන්න මේ සමාන එකක් තියෙන තැන. මේවා විවිධාකාර ක්‍රමයකට තියෙනවා. මෙතන තියෙන්නේ මෙන්න මේ සමාන දෙකක් තියෙන්නේ තුන්වෙනි කොටුවේ අඹ ගෙඩි දෙක. එතෙන්ට ගිහිල්ලා මොකද කරන්නේ අපි? අඹ ගෙඩි දෙකම රුපියල් 50යි. එතනින් තමයි පටන් ගන්න ඕනේ.
එහෙනම් එක අඹ ගෙඩියක් කීයද? අඹ ගෙඩි දෙකම රුපියල් 50 නම් එක අඹ ගෙඩියක් කීයද? අන්න දැන් අපි හොයාගත්ත එක අඹ ගෙඩියක් 50 බෙදුව දෙකට රුපියල් 25යි. එහෙනම් දැන් මේ අඹ ගෙඩි දෙක උඩින් ලියා ගන්න රුපියල් 25යි 25යි කියලා. අඹ ගෙඩි දෙකම උඩින් ලියන්නේ 25යි කියලා. එතකොට අඹ ගෙඩි දෙකම රුපියල් 25යි. හැබැයි දෙක එකක් අඹ ගෙඩියක් 25යි. එතකොට ඒ අඹ ගෙඩි දෙක උඩින් විතරක් නෙමෙයි ලියන්නේ පළවෙනි කොටුවේ තියෙන අඹ ගෙඩියක් ඒකත් රුපියල් 25යි. හරි. ඒක උඩින් රුපියල් 25 ලියා ගන්න. එතකොට පළවෙනි කොටුවේ තියෙන අඹ ගෙඩිය රුපියල් 25යි නම් අපිට ඇපල් ගෙඩිය හොයන්න ක්‍රමයක් තියෙනවා. අපි දැන් තුන්වෙනි කොටුවේ අඹ ගෙඩි දෙක වෙන රුපියල් 50 දෙකට බෙදලානේ අපි එක අඹ ගෙඩියක් මිල හොයාගත්තේ. දැන් පළවෙනි කොටුවට ගියාට පස්සේ ඇපල් ගෙඩියයි අඹ ගෙඩියයි දෙකම රුපියල් 75යි. දැන් එතන ඇපල් ගෙඩිය මිල හොයා ගැනීම සඳහා දෙකට බෙදලා හරියන්නේ නැහැ. අපි දන්නවා එකක මිල දන්න රුපියල් 25යි අඹ ගෙඩිය. අපි රුපියල් 75න් රුපියල් 25 අඩු කරන්නේ. 75න් 25ක් අඩු කරන්න. 75න් 25ක් ගියාම ඉතුරු වෙන්නේ කීයද? රුපියල් 50යි. ඒ ඉතුරු වෙන්නේ මොකද්ද? ඒ මොකද්ද? ඇපල් ගෙඩිය මිල. ඇපල් ගෙඩියක් රුපියල් 50යි. හැබැයි තව කොහෙන්ද යනක ඇපල් ගෙඩියක් ඇති මේ කොටු ජාලේ. එහෙනම් අවසාන කොටුවේ තියෙන තව ඇපල් ගෙඩියක්. එහෙනම් පළවෙනි කොටුවේ තියෙන ඇපල් ගෙඩිය විතරක් නෙමෙයි. අවසාන කොටුවේ තියෙන ඇපල් ගෙඩියත් රුපියල් 50යි. එහෙනම් ඒකත් රුපියල් 50 ලියා ගන්න. අහන්න. ඇපල් ගෙඩිය මිල දන්න රුපියල් 50යි. ඇපල් ගෙඩිය අන්නාසි ගෙඩිය රුපියල් 150යි. එහෙනම් අපිට අන්නාසි ගෙඩිය මිල හොයා ගන්න පුළුවන්. ඒ කොහොමද 150න් 50 අඩු කරන්නේ? 150න් 50ක් අඩු කරාම රුපියල් 100යි. එහෙනම් ඒ කියන්නේ අන්නාසි ගෙඩිය රුපියල් 100යි. හරි. අන්නාසි ගෙඩිය රුපියල් 100 නම් අන්නාසි ගෙඩිය රුපියල් 100යි. ඊට පස්සේ ඒ අවසාන කොටුවේ තියෙන අන්නාසි ගෙඩිය විතරක් නෙමෙයි දෙවෙනි කොටුවේ තියෙන අන්නාසි ගෙඩියත් 100යි. ඒක යටුණු තියා ගන්න රුපියල් 100යි කියලා. හරි. දැන් මැංගෝස් ගෙඩියයි අන්නාසි ගෙඩියයි රුපියල් 110යි. අන්නාසි ගෙඩිය විතරක් රුපියල් 100යි. එතකොටම අපි දන්නවා මැංගෝස් ගෙඩිය කීයද කියලා. මැංගෝස් ගෙඩිය කීයද? රුපියල් 10යි. හරි. දැන් අපි දන්නවා එක එක මිල වෙන වෙනම හොයාගෙන තියෙන්නේ. දැන් අපිට පුළුවන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. අපි ප්‍රශ්න දිහා නොබල අපි ප්‍රශ්න දිහා වෙන වෙනම බලන්න ඕනේ නැහැ. අපිට දැන් ප්‍රශ්න මොනවා අහලා තිබුණත් මෙන්න මේ එක එකක් මිල හොයාගෙන යන්න තියෙනවා. අපි දැන් හැම එකකම මිල දන්නවා දැන්. හරි. ඇපල් ගෙඩියක මිල කීයද? අපි දැන් හොයාගෙන තියෙන්නේ කොටු ජාලය දැකපු ගමන් අපිට පුළුවන් නම් වෙන එකට උත්තරේ ලියන්න. ඇපල් ගෙඩියක මිල කීයද? රුපියල් 50යි. ඊට පස්සේ අන්නාසි ගෙඩියක මිල ඒකත් අපි හොයාගෙන තියෙන්නේ. අන්නාසි ගෙඩිය මිල රුපියල් 100යි. 11 වෙනි එක මැංගූස් ගෙඩි දෙකක මිල කීයද? මැංගූස් ගෙඩි දෙකක මිල කීයද? මැංගූස් ගෙඩි දෙකක මිල වෙන්නේ එක ගෙඩියක් අපි දන්නවා රුපියල් 10යි. එහෙනම් මැංගූස් ගෙඩි දෙකම රුපියල් 20යි. හැබැයි සමහර කට්ටිය මැංගූස් ගෙඩි දෙකක මිල කියන එකේ දෙකක කියන එක දකින්න නැතුව රුපියල් 10ට ගහන්නත් පුළුවන්. රුපියල් 20යි. එතකොට 11 වෙනි එකට පළවෙනි උත්තරය. මොන දැන් ටිකක් ඊට වඩා වෙනස් ගණිත ගැටලුවකට ගියා. ඝනකාභයක් තියෙනවා. මේක හරියට දත් බෙහෙත් පැකට්ටුවක ස්වරූපයෙන් තියෙන ඝනකාභයක්. මේ ඝනකාභයේ සමචතුරස්‍ර මුහුණක් දෙකක් සහ ත්‍රිකෝණාශ්‍රකාර මුහුණක් හතරක් තියෙන ඝනකාභයක්. හරි මේක දිග තියෙනවා සෙන්ටිමීටර 10යි කියලා. මේක උස තියෙනවා අර උස කියන්නේ සමචතුරස්‍රයක පැත්තක දිග හෝ උස සෙන්ටිමීටර 2යි. හරි. ඒක දීලා තියෙනවා. දැන් ලී කුට්ටියක් මේක ලී කුට්ටියක්. මේ ලී කුට්ටියේ දිග සහ උස අපි දන්නවා දැන් උඩින් දීලා තියෙනවා. එතකොට ඒ වගේ ලී කුට්ටි හතරක් එක උඩ එක තියලා තියෙනවා. ඒ වගේ ලී කුට්ටි හතරක් එක උඩ එක තියලා අපෙන් අහනවා ලී කුට්ටි හතරෙම දිග කොච්චරද කියලා. හැබැයි උත්තරක් දීලා තියෙනවා. ඒ කියන්නේ එකක් දෙක නම් හතරම කීයද? දෙවරක් හතර කීයද? 8යි. ඊට ලී කුට්ටි කිහිපයක් එක දිගට තබා ඇත. ඊට ලී කුට්ටි කිහිපයක් එක දිගට තබා ඇත. මෙන්න මේකේ පොඩි වෙනසක් වෙලා තියෙනවා. මෙන්න මේ ලී කුට්ටි ටික ස්වරූපය පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ලී කුට්ටි හතරම එක දිගට තියලා තියෙනවා. අර උඩ තියෙන ලී කුට්ටි හතර එක දිගට තියලා තියෙන්නේ. හතරම එක දිගට තියලා තියෙන්නේ. එතකොට ඒ දිග වන්නේ කීයද? එහෙනම් එතන තියෙනවා එකක් සෙන්ටිමීටර් 10යි නම් හතර කොච්චරද? සෙන්ටිමීටර් 40යි. උත්තරේ සෙන්ටිමීටර් 40යි. ඉහත ලී කුට්ටි දෙකක්
රූපය ආකාරයට එක මතක තබා ඇත. එහි උසවන්නේ කියද? අර ලී කුට්ටි දෙකක් අන්න ওই විදිහට එක මතක තබලා තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේ ලී කුට්ටි දෙකේම ඒ ඇටුමේ උස කොච්චරද? හරි එතකොට කීයද උස වෙන්නේ? උස වෙන්නේ සෙන්ටිමීටර් එකක් 10ක් උසයි එකක් ඉහළ ආකාරයට හිටවල තියලා තියෙන එක 10යි අනිත් එක 2යි 10යි 2යි 12යි. මෙම විශාල ලී කුට්ටිය ඉරිදිකේ කැපුවහොත් කුඩා ලී කුට්ටි කීයක් ලබාගත හැකිද? මෙන්න පහුගිය දවස්වල කිව්වා සමහර කට්ටිය මෙන්න මේ ලී කුට්ටි වල වටේට තීන්ත ගෑවට පස්සේ ඕක තමයි අපි අමාරු කියලා. සමහර කට්ටියට මෙන්න මේකත් අමාරුයි කියලා කියනවා. හැබැයි මේක අමාරු වෙන විදියක් නැහැ. මේක අමාරු වෙන්න විදියක් නැහැ. මේක අහලා තියෙන වටේට තීන්ත ගාපු එකේ තීන්ත ගෑවුණු මුහුණත් ප්‍රමාණය ආන එකක් නෙමෙයි. මේක අහලා තියෙන ඔක්කොම ලී කුට්ටි ගන්න කියලා. පාරස්වැණිකේ තියෙනවා ලී කුට්ටි මේකේ ලී කුට්ටි ගන්න කුඩා ලී කුට්ටි ගන්න හොයන්න අපිට සූත්‍රයක් තියෙනවා. ඒක තමයි දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. මේක දිග පැත්ත කීයක් තියෙනවද? 2යි. පළල පැත්ත කීයද? 2යි. දිග ගුණ කිරීම පළල. එතකොට දිග 2 ගුණ කිරීම 2 ගුණ කිරීම උසත් 2යි 2. එතකොට දෙවර 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2. එහෙනම් දෙවරක් 2 4යි. හතරවරක් 2 8යි. මේක ඉතින් සරල ගානක්. මේක සාමාන්‍යයෙන් පොඩි කුට්ටිය දිහා බැලුවමත් හිතා ගන්න පුළුවන් අපිට 8ක් තියෙන්නේ කියලා. ඊට වඩා හොඳම දේ තමයි උස ගුණ කරන්න ඕන පළල ගුණ කරන්න ඕන දිග. මේ ටික මාරු වුණාට කමක් නැහැ. උස දිග පළල ගුණ කරාට පස්සේ එන්න ගාන එනවා. දෙවරක් 2 4යි හතරවරක් 2 8යි. මෙම රූපයේ දක්නට ලැබෙන සමචතුරස්‍ර ගණන කීයද? මෙම රූපයේ දක්නට ලැබෙන සමචතුරස්‍ර ගණන කීයද? දැන් මේක සමචතුරස්‍ර කීයක් තියෙනවද? දැන් බැලුව බැලමට අපිට තියෙනවා සමචතුරස්‍ර කුඩා 4කුයි ලොකු 3කුයි තියෙනවා. මේ වගේ තැන්වලද ගොඩක් වෙලාවට මේ උත්තරේ දානවා 7 කියලාත් දානවා. මේක නම් මම දැන් මේ 8යි කියලා දැම්මේ ලොකු එකත් එක්ක. හරි. බලන්න ලොකු ඒ කියන්නේ ටිකක් ලොකු ඒවා තියෙන ලොකු සමචතුරස්‍රයේ තියෙන සමචතුරස්‍ර තියෙනවා 4ක් ඒ වගේ. 4යි ලොකුම එකයි 5යි. 5යි තා කුඩා සමචතුරස්‍ර 4යි 9යි. ඔක්කොම සමචතුරස්‍ර තියෙනවා 9යි. රටාව හඳුනාගෙන ස්ටෑන්ඩඩ් පිළිතුර තෝරන්න. රටාවක් තියෙනවා මේක. මොකක්ද රටාව? මේක රටාවක් තියෙනවා. ඒ රටාව හොයාගන්න බලන්න. රටාව තියෙන්නේ මෙන්න මේ ආකාරයටයි. දෙවාරයක් 2 4යි. 4 වාරයක් 2 8යි. 8 වාරයක් 2 16යි. 16 වරක් 2 32යි. 32 ඒවා දෙකක් 64යි. 64 ඒවා දෙකක් 128යි. 128 ඒවා දෙකක් 256 256 ඒවා දෙකක් 512යි. ඒ විදිහට නේද රටාව තියෙන්නේ? ලොකු රටාවක් නෙමෙයි මේක සරල රටාවක් තියෙන්නේ. මෙන්න මේ වගේ යන රටාවක් තමයි තියෙන්නේ. මෙහෙම ගිහිල්ලා මෙන්න මේ වගේ යන්න තියෙන එකයි. දෙවාරයක් 2 4යි 4 වාරයක් 2 8යි 8 වාරයක් 2 16යි 16 2 32යි 32 2 64යි 64 2 128යි 128 2 256යි 256 2 මෙතන උත්තරේ තියෙනවා 512යි නේ. නම් උත්තරේ වෙන්නේ 32යි. දැන් අපි පොඩි වෙලාවක පොඩි ඉන්ටර්වල් එකක් දුන්නා. අද ඉන්ටර්වල් නෑ වන්න ඉන්ටර්වල් එක දුන්නා
ඇයි ඉන්ටර්වල් ඉල්ලලා කීප දෙනෙක් කිව්වා ඒක නිසා මම ඉන්ටර්වල් එකක් දුන්නා. දැන් එතකොට ආපහු ඉන්ටර්වල් නැහැ. අපිට ලයිව් ගියා. විදුලිය විසන්ධි වීමක් සිදු වුණා. ඒක නිසා පොඩි වෙලාවක් කතා කරේ කොතනද කතා කරා ඔකත් කතා කරා. අන්න ඔක තමයි කතා කරගෙන හිටියේ නේද? ඔක කියනකොටම තමයි ලයිව් ගියේ. හරි. මහවැලි නිල් වලා ගගයි කළු වල වේ කැලණි ගගයි ගමින් ගමට ගලා ගොසින් ගොඩයි මඩයි පොහොර කරයි. සරල ප්‍රශ්නයක්. මේ සඳහන් ගංගා ගණන වන්නේ මහවැලි නිල් වලා කළු වලලේ වලවේ කැලණි. සිව් මහා නදී වලට නිල් වලා එකතු වෙලා තියෙනවා. පහයි ගොඩයි මඩයි කියන්නේ කොහොමද? ගොඩයි මඩයි. ගමින් ගමට ගලා ගොසින් ගොඩයි මඩයි පොහොර කරයි. ගොඩ ගොවිතනයි මඩ ගොවිතනයි පොහොර කරනවා කියලා කියනවා. හේතු ගොවිතනයි කුඹුරු ගොවිතනයි. ගොඩ ගොවිතන හා කුඹුරු ගොවිතන. උත්තරය 3. ඒකට තමයි මේ ගොඩයි මඩයි කියලා කියන්නේ. ඔන්න පෞල් සම්බන්ධතා දැක්කන සටහනක් තියෙනවා. මේක පෞල් සම්බන්ධතා සටහන ආදිකාල ඉස්සර කාලේ නම් මේක බහුලවම ශිෂ්‍යත්ව විභාගයේ පේපර් එකට ගැටලුවක් මෑත කාලේ නම් ටිකක් අඩුවෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඒක ඒ අඩුවෙන් එන ඒවා හිටිය ගමන් මොකක් හරි අවුරුද්දක දානවා. ඒක නිසා මෙතන තියෙනවා ජානක ගායන කියලා දෙකක් දාලා තියෙන එකතු කිරීම. එතකොට මේ අම්මයි තාත්තයි පාවිච්චි. යාළුවට ඉන්නවා දරුවෝ දෙන්න. ඒ දරුවෝ දෙන්න තමයි නාමල්. ජානක සහ ගායන කියන යාන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි නාමල්. අනිත් එක්කෙනා තමයි නිමාලි. නාමල් විවාහ වෙන්නේ නයනා සමග. එතකොට ජානක සහ ගායනගේ ලේලිය තමයි මේ නයනා කියන්නේ. ඥාතිකම්. පෞල් සම්බන්ධතා සටහන. ජානක සහ ගායන කියන දෙදෙනාගේ දුව තමයි නිමාලි. නිමාලි විවාහ වෙන්නේ සපුමල් එක්ක. එතකොට සපුමල් වෙන්නේ ජානක සහ ගායනගේ බෑනා. ඥාති සම්බන්ධතාවයෙන් බලන්න ඕනේ. එතකොට නාමාගේ නංගි තමයි නිමාලි කියන්නේ. එතකොට නාමල් සහ නයනා කියන දෙදෙනාට දරුවෙක් ඉන්නවා. යාගේ නම තමයි සවනි. ඒ කියන්නේ තමයි දුව. එතකොට ජානක සහ ගායන දෙදෙනාගේ මිනිබිරිය තමයි සවනි කියන්නේ. සවනිගේ ආච්චි අම්මා ආච්චි සීයයි තමයි ජානක සහ ගායන කියන්නේ. හරි. දැන් එතකොට එකකින් අහනවා අපෙන් ඊයත සතහනට අනුව සවනිගේ තාත්තා වන්නේ කවුද? තාත්තා වන්නේ නාමල්. නිමාලිගේ මම වන්නේ කවුද? නිමාලිගේ මම වන්නේ කවුද? අර සවනිගේ තාත්තා වන්නේ කියලා අහලා අහුවේයි මේ එතකොට සමහර කට්ටිය ගන්න ජානක කියන එකට. ජානක. නිමාලිගේ මම වන්නේ කවුද? නිමාලිගේ මම වන්නේ ගායන. තරේ පළවෙනි. ජානක සහ ගායනගේ මිනිබිරිය කවුද? මම කියවනේ කවුද? සවනි. තමගේ දරුවාගේ දරුවාට කියන මිනිබිරිය කියලා. ඡේදයක් ගත්තට පස්සේ මේකේ වැඩිපුරම තියෙන්න පුළුවන් මොනවද? ඡේදයක් සකස් වෙන්නේ අකුරු වලින් සමම් වෙන වචන වලින් සමන්විත වාක්‍ය වලින් සමන්විතලා තමයි ඡේදයක් කියන්නේ. අකුරු වලින් හැදෙනවා වචනයක්. වචන වලින් හැදෙනවා වාක්‍යයක්. වාක්‍ය වලින් හැදෙනවා ඡේදයක්. එහෙනම් ඡේදයක වැඩිපුරම තියෙන්න පුළුවන් අකුරු. පාසලක නිතරම ඉන්නේ කවුද? ළමයින්ද ගුරුවරුන්ද දෙස්තුන්ද? පාසලක් ගත්තම නිතරම මේ නිතරම කියන වචනේ තමයි අපිට වඩාත් අදාළ වෙන්නේ. පාසලක නිතරම ඉන්න පුළුවන් ළමයි නෑනේ හැමතිස්සෙම. ගුරුවරු ඉන්නවද හැමතිස්සෙම? නෑ ඒ දෙස්පුට් තියෙනවා. දැන් මාස ගානකින් ගත්තට පස්සේ ළමයි ගියෙත් නෑ, ගුරුවරු ගියෙත් නෑ. හැබැයි දෙස්පුට් ටික හැමම තියෙනවා පාසලේ. හැබැයි තියෙනවද දන්නේ නෑ. දැන් අරන් ගිහලා දන්නේ නෑ කවුරුවක්වත්. සමචතුරස්‍රාකාර කඩදාසියක් එකක් මත එකක් වනසේ සමචතුරස්‍ර කඩදාසිය නවනවා හතරට නවනවා දෙවතාවක් නවනවා. අර මුලින්ම තියෙන රූපේ එක රූපේ කියන එකේ තියෙන සමචතුරස්‍ර කඩදාසිය නවනවා හතරක් මත නවලා එකක් මත එකක් නවලා දෙක රූපය ඇදෙනවා. දෙක රූපය අර රෝස පාටින් තියෙන මල මේ විදිහට කපනවා. ඊට පස්සේ දිග හරියට පස්සේ එන්න පුළුවන් මොකක්ද?
මේක එකක් මත එකක් හතරක් තියෙනවා. එතකොට එන්න පුළුවන් පළවෙනි එකයි. කපල බලන්න නැතිනේ නේද? කපල බලන්නත් ඕනේ මේ වගේ සරල අවස්ථාවක් නම් අනිවාර්යයෙන්ම උත්තරේ ලියන්න පුළුවන්. හරි. ටොපි පාර්සලයක ටොපි 100ක් ඇත. ළමයි 25 දෙනෙකුට ටොපි 3 බැගින් බෙදා දෙන්න ලදිච්ච ටොපි ගන්න. 100ක් වෙන 25 දෙනෙක්ට 3 දෙනෙක්. මේක එකපාරටම බෙදීම ගන්න අවශ්‍ය නැහැ. 25 දෙනෙක්ට 3 දෙනෙක්. මේ 3 බැගින්. ඒ කියන්නේ 25 දෙනෙක්ට දෙන 3 බැගින්. එහෙනම් 3 වරක් 25 බලන්න ඕනේ ඉස්සෙල්ලා. 25 3න් ගුණ කරාම 75යි. ඊට පස්සේ ඉතින් ටොපි ගන්න අපිට 100න් 75 අඩු කරාට පස්සේ උත්තරේ වෙන්නේ 25යි. කෙසෙල් ඈවරියක් රුපියල් 60යි. ඈවරියක් කියන්නේ ගෙඩි කීපයකින් සමන්විත වන කොටසක්. කෙසෙල් කැනක තියෙන ඈවරි කීපයක්, ඈවරියක තියෙන ගෙඩි කීපයක්. කෙසෙල් ඈවරියක් රුපියල් 60යි. ඒ ගෙඩි 10ක් තිබුණේ නම්. එතකොට ඈවරියක් රුපියල් 60යි, ඒ ගෙඩි 10ක් තිබිලා තියෙනවා. එහෙනම් ගෙඩියක මිල සතහන් වන්නේ කොහොමද? එහෙනම් 60 බෙදන්න ඕන රුපියල් 10යි. 60 10න් බෙදුවට පස්සේ එක ගෙඩියක් වෙනවා රුපියල් 6ක් වෙනවා. 60 10න් බෙදුවම රුපියල් 6යි. එක ගෙඩියක් රුපියල් 6යි. හොඳයි. දැන් ඔන්න අපෝ පෑනෙන් අපි සටහන් කරගන්න ඕන පේපර් එකේ මෙවැනි අවස්ථාවක මේක දීලා තියෙන දිගට මේ සංකේත ටිකේ එකතුව තමයි දීලා තියෙන්නේ. එකතුව තමයි මේ පිටින් තියෙන්නේ. හරි. දැන් මෙතෙන්දී අපිට මේකේ යම් කිසි ප්‍රවිෂ්ඨ වීමක් ගන්න නම් අපි කරන්න ඕනේ මොකද්ද? මේ එක එක රූපේ අගය සොයා ගන්න ඕනේ. මම බෝඩ් එකෙත් මේක අඳිනවා. එතකොට මේක පේපර් එකේ ඇතුලේ මේ සංකේත වල වටිනාකම දාගත්තට කමක් නැහැ ඔයා. ඉස්සෙල්ලම ත්‍රිකෝණය ඊළඟට සමචතුරස්‍ර දෙකක්. ඒ දෙකේ වටිනාකම වෙලා තියෙන 10ක්. ඊළඟට වෘත්ත තුනක් තියෙනවා. වෘත්ත තුනේම වටිනාකම තමයි 15ක්. ඊළඟට වෘත්තයයි හතරට බෙදන ලද චතුරස්‍රය සහ මලක් තියෙනවා. මල පොතරුව. එතකොට ඒ ටිකේ වටිනාකම තමයි අහන්නේ. පහළට ගත්තම පළවෙනි පේළිය 14යි ඊළඟට 15යි ඊළඟට 10යි. මේ බලන්න. මෙන්න මේ තුනේ වටිනාකම 15ක් කියලා. මේකයි වටිනාකම 15යි. මේ සමාන තැනකින් තමයි අපි හොයාගන්න ඕනේ. එහෙනම් ඔයාලත් දාගන්න වෙනවා. විස්තරේ කියන්න මේක බලාගන්න. එහෙනම් මේ 15 බෙදාන තුනේ එකක් 5යි. එහෙනම් ඔයාලත් මේක දාගන්න 5. එහෙනම් මේක 5යි නම් මේකත් 5යි කියලා අපි දන්නවා. දැන් අපිට තව එකක් හොයාගන්න පුළුවන්. මේ දෙකම 5 නම් 5යි 5යි 10යි 14න් 10 ගියාට පස්සේ මේක කීයද 4යි. මේක 4යි නම් අපිට මේ දෙක හොයාගන්න හරි ලේසි. හේතුව තමයි 10න් 4 අඩු කරා 10න් 4ක් ගියම 6යි. ඒ 6 බෙදුව දෙකට මේකක් 3ක් වෙනවා. එහෙනම් මේකත් හොයාගන්න පුළුවන්. 3යි 5යි 8යි. 15න් 8ක් ගියම මේක 7යි. එහෙනම් මේකත් හොයාගන්න පුළුවන් අපිට. 3යි 5යි 8යි. 10න් 8ක් ගියම මේක 2යි. එහෙනම් මෙන්න මේ හිස්තැනට අදාළ වෙන්නේ 5යි 7යි 12යි 12යි 2යි 14යි. එහෙනම් හිස්තැනට අදාළ වෙන්නේ 14යි. ඡේදය අනුව හිස්තැනට අදාළ රුපියල්. ඒතකොට වෘත්තයේ වටිනාකම කීයද? වෘත්තයක් වෙන්නේ 5යිනේ. එහෙනම් 5 සාරයක් 5. උත්තරය 25යි. 5 සාරයක් 5 25යි. විස්සට උත්තරය සවනිගේ තාත්තා වන්නේ නාමල්. පෙරගෙඩි දෙකක් ගන්නා මුදලින් අඹ ගෙඩියක් ගත හැකියි. අඹ ගෙඩියක් රුපියල් 28ක් නම් පෙරගෙඩියක මිලවන්නේ කියලා. පෙරගෙඩි දෙකක් ගන්නා මුදලින් අඹ ගෙඩියක් ගත හැකියි. අඹ ගෙඩියක් රුපියල් 28යි. එහෙනම් පෙරගෙඩියක් වන්නේ කීයද? රුපියල් 14යි. 28 දෙක බෙදන්න දෙකට. ඒතර උත්තරේ වෙන්නේ 14යි.
පළතුරු කජු සහ රාබු දැක්වීමට මෙම සටහන ඇඳ තිබේ. පළතුරු කජු සහ රාබු. පළතුරු කජු සහ රාබු දැක්වීමට මෙම සටහන ඇඳ. මේ කජු දැක්වීමට සුදුසු අකුර. එතකොට මෙන්න මේ වගේ අන්තර්ගත සම්බන්ධය පිළිබඳ අවබෝධයක් තියෙනවනේ මොකද්ද මේ පළතුරු කියන්නේ මොනවද එළවලු කියන්නේ මොනවද එහෙම නැත්නම් කජු කියන්නේ මොනවද රාබු කියන්නේ මොනවද කියලා වචනවල අර්ථය. එතකොට පළතුරු කියවම ගොඩක් වර්ග තියෙනවා. කජු කියන්නේ පළතුරක්, රාබු කියන්නේ එළවලුවක්. එතකොට මේකෙන් අපෙන් අහන්නේ කජු දැක්වීමට කජු දැක්වීමට සුදුසු රවුම. එහෙනම් එකක් තියෙනවා A කියන්නේ ලොකු රවුම, B කියන්නේ කුඩා රවුම, රවුම ඇතුලේ තියෙන එක, C කියන්නේ පිටතින් තියෙන රවුම. එහෙනම් අපි දැන් බලා ගන්න ඕන කජු ඇතුලේ මේ පළතුරු ඇතුලේ තමයි කජු තියෙන්නේ. කජු කියන්නේ පළතුරක්නේ. ඒ රවුම ඇතුලේ තියෙන්න බෑ රාබු. ඒක තියෙන්න ඕන පිටින්. එහෙනම් අනිවාර්යයෙන්ම C කියන්නේ රාබු. A කියන්නේ පළතුරු වෙන්න ඕන, B කියන්නේ කජු වෙන්න ඕන. උත්තරය නම් කජු. අරුණගේ වයසට වඩා අමරගේ වයස අවුරුදු 5කින් අඩුයි. අරුණගේ වයසට වඩා අමරගේ වයස අවුරුදු 5කින් අඩුයි. අමරට වඩා සමන් අවුරුදු 5කින් වැඩිමයි. මේ අනුව නිවැරදි ප්‍රකාශය. බලන්න මේ කියපු දේ මොකක්ද කියලා. අරුණගේ වයසට වඩා අමරගේ වයස අවුරුදු 5කින් අඩුයි. අරුණට වඩා අමර අවුරුදු 5කින් අඩුයි. අමරට වඩා සමන් අවුරුදු 5කින් වැඩිමයි. අරුණට වඩා අවුරුදු 5ක් අමර 5කින් අඩුයි. අමරට වඩා සමන් අවුරුදු 5කින් වැඩිමයි. එහෙනම් නිවැරදි ප්‍රකාශය වෙන්නේ මොකක්ද? අරුණට වඩා සමන් අරුණට වඩා අමර අවුරුදු 5කින් අඩුයි. අමරට වඩා සමන් අවුරුදු 5කින් වැඩිමයි. එහෙනම් මේ උත්තර තුනත් එක ගත්තට පස්සේ අපිට කියන්න පුළුවන් එහෙනම් සමන් සහ අරුණ එකම වයසින් යුක්තයි. සමන් සහ අරුණ කියන්නේ එකම වයස තියෙන ළමයි දෙන්නේ. ඉහත අකුරු කණ්ණාඩියකින් බැලුවට ඒ අයුරින්ම පෙනෙන අකුරු ගණන වන්නේ කීයද? ඒ කියන්නේ මෙන්න මේවා ලකුණු කරගන්න මේවා රවුම් කරගන්න. ඒ අකුර. ඒ අකුරෙන් අපි ඒ ආකාරයට පේනවා. මේක කොලේ අනිත් පැත්ත ගහලා අනිත් පැත්තෙන් බැලුවා නම් ඒ ආකාරයට පේන අකුරු ගන්න හොයාගන්න පුළුවන් ඉක්මනට. එන්න තත්ත්වවලට දැන් මේක පුළුවන්. ඒ අකුර ඊළඟට තියෙනවා H අකුර. ඊළඟට තියෙනවා I අකුර. ඊළඟට ආපහු තියෙනවා M අකුර. එහෙනම් A H I M අකුරු ගාන කීයද එන? අකුරු 4යි. 34 වෙනි එක මෙම ගණකයේ 1 සිට 6 දක්වා මුහුණත් වල ලියා ඇත. 1 සිට 6 දක්වා ලියන. 1 සිට 6 දක්වා කියනකොට 1 සිට 6 තෙක් කියලා දා ගන්න ඕනේ. දක්වා කියවට ගැටලුවක් නෑ මේකේ. 1 සිට 6 තෙක් මේක ලියලා තියෙනවා. 1 2 3 4 5 6 කියන ඉලක්කම් ටික මේක ලියලා තියෙන්නේ. එතකොට නොපෙනෙන මුහුණත් තුනේ යගියවන්නේ. නොපෙනෙන මුහුණත් තුන අපිට පේන්නේ නෑ. හැබැයි අපි දන්නවා 1 ඉඳලා 6 දක්වා ලියලා තියෙනවා නම් අපිට මේකේ පේන්න තියෙනවා 1 2 3යි. එහෙනම් පේන්නේ නැත්te මොනවද? 4යි 5යි 6යි. 4යි 5යි 6යි ආගේ කියන්නේ 4යි 5යි 9යි 9යි 6යි 15යි. උත්තරය 15යි. පිට්ටනියක මීටර 3න් 3ට කණු සිටුවා ඇත. සිටු කණු ගණන 10ක් නම් මුල් කණුවේ සිට අවසාන කණුවට දුරවන්නේ. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පිට්ටනියක මීටර 3න් 3ට කණු සිටුවා ඇත. සාමාන්‍ය ලංකාවේ පිට්ටනියක් ගත්තට පස්සේ මේකේ වටේමද එහෙම නැත්නම් ඉස්සරහා එක පැත්තකද කියලා නැහැ. ඒක නිසා වන්න පොඩි chance එකක් ආව කට්ටියට. වැරදුනත් හරියක් යන විදියක් පේන. පිට්ටනියක මීටර 3න් 3ට කණු සිටුවා ඇත. ඒක මේක කියන්න ඕන පිට්ටනියට මීටර 3න් 3ට වටේට කණු සිටුවා ඇත. එහෙම නැත්නම් පිට්ටනිය ඉදිරිපස මේක කණු සිටුවා ඇත කියලා. මේක මට අමතක වුණා. මේක මොකක් හරි වැරද්දක් වුණා ඒ වෙලාවේ. ඒ වුණාට 3න් 3ට කණු සිටුවා ඇත. සිටු කණු ගණන 10ක් නම් මුල් කණුවේ සිට අවසාන කණුවට දුරවන්නේ. මුල් කණුවේ සිට අවසාන කණුවට දුරවන්නේ. නෑ ඒත් නෑ මේක. මේක ප්‍රශ්න අහපු විදිහට කිසි ගැටලුවක් නෑ. වටේම වුණත් මේක අහන්නේ මොකද්ද? මුල් කණුවේ සිට අවසාන කණුවට දුර. මුල් කණුවේ සිට අවසාන කණුවට දුර. එතකොට මුල් කණුවේ සිට අවසාන කණුවට දුර කියනකොට වටේටම හිටෙව්වත් මුල් කණුවෙන් පටන් ගත්තම අවසාන කණුවෙන් නවතින්න ඕන. එහෙනම් එක පරතරයක් එතන අයින් වෙනවා රවුමට හිටෙව්වා. අර 10යිනේ සිටවල තියෙන්නේ. මම ඒක පැහැදිලි කරන්නම්. දැන් ඔයාලා නැත්නම් මේක වරද්දවා ගනි. දැන් බලන්න. පිට්ටනියක අපි දන්නවා
දැන් පිටකේ අපි හිතමුකෝ මේ වටේට හිතේවා කියලා. මේක දිග පැත්තට හිතේවොත් 1 2 3 4 5 6 7 8 9 10යි කණු 10ක් තියෙනවා. කණු 10ක් පහෙන් පාඩේ දෙවොත් පරතර තියෙන 1 2 3 5 6 7 8 9යිනේ. පරතර 9යි. ඒතර පරතර 9ක් කරනකොට කණු විද්‍යාලයක කණු මීටර 5න් 5ට කන්සිඩර් වල තියෙනවා. කණු 10ක මුල් කණු විසිට අවසාන කණුවට දුර. එතකොට ගුණ කරන්න ඕන 5න් 45ක් වෙනවා. දැන් මේක රවුමට හිටෙව්වොත්. රවුමට හිටෙව්වත් 1 2 3 4 5 6 7 8 9 10යි. දැන් රවුමට හිටුවා මුල් කණුවේ සිට අවසාන කණුවට දුර. මුල් කණුවේ සිට අවසාන කණුවට දුර. මේ බලන්න. එතන මුල් කණුවේ ඉඳලා අවසාන කණුවට දුර කොච්චරද? කොච්චර තියෙනවද? 8 වෙන්නේ පරතර වෙන්නේ 9යි. එහෙනම් 9 ගුණ කරා 5න් 45යි. ඒ රවුමට ආවත් අහලා තියෙන මෙතන ඉඳලා මෙතෙන්ම නෙමෙයි මුල් කණුවේ සිට අවසාන කණුවට දුර. එහෙනම් ඒක එතනින් නවතිනවා. එහෙනම් කොහොම ආවත් මේකේ 45යි. ඔයාලා රවුමට ගැන හිතුවත්, කෙලින් කියලා හිතුවත් මේක අනිවාර්යයෙන්ම උත්තරේ වෙන්නේ 45යි. 45 නේද? අනේ මීටර 3න් 3ට. එතකොට 5න් 5 නේ 3න් 3ට. එතකොට තුන් වරක් සිටෝ කණු ගණන 10ක් නම් මුල් කණුවේ සිට අවසාන කණුවට දුර. කණු ගණන 10ක් නම් පරසර ගණන තියෙන 3යි. පරසර ගණන 9යි. එහෙනම් තුන් වරක් 9 27යි. අර රවුමට ගත්තත් ඒත් පරතර ගාන ඒ කියන්නේ එන්නේ කණු ගානට වඩා ඒ කියන්නේ මුල් කණුවේ සිට අවසාන කණුවට දුර එනකොට මීටර 27යි 45 නේ 27යි මම අර පහට ඇදුවේ පහ නෙමෙයි 27යි 3යි උත්තරේ තුන්වෙනි එක. අමාලි පාසල් යන සෑම දිනකම රුපියල් 20ක් රැගෙන ගොස් වියදම් කරයි. සතිය අවසානයේ වියදම් කළ ගාන රුපියල් හැම දවසකම රුපියල් 20ක් වියදම් කරනවා නම් 27ක් කියද 140යි. උත්තර 140 තියෙනවා උත්තර 140 නෑ නේද? වැරදිලාද? නෑ මේක තියෙන්නේ පාසල් යන. අමාලි පාසල් යන සෑම දවසකම. එතකොට අපි පාසල් යන්නේ නෑනේ හැමදාම. පාසල් යන දවස් 5ක් තියෙනවා. පාසල් යන දවස් 5ක් නම් අපි මේ 20 ගුණ කරන්න ඕන 5න්. එතකොට 5න් ගුණ කරන්න ඕන 20 5ක් වෙන රුපියල් 100යි. සෙනසුරාදාද පාසල් යන්නේ නැහැ. 2000 වර්ෂයේ මුළු අවුරුද්දටම ඇති දින ගණන 2000 කියන්නේ 2020 වර්ෂයේ මුළු අවුරුද්දටම ඇති දින ගණන 2020 කියන්නේ අධික අවුරුද්දක්. අධික අවුරුද්දකට දින තියෙනවා 366ක්. උත්තරේ 366යි. ළමෙක් උතුරු දෙසට මීටර 5ක් ගොස් වම් අත පැත්තට හැරී මීටර 5ක් ගොස් නවතී. දැන් ඔහු සිටින්නේ පෙරස්ථානයේ කුමන දිශාවද? උතුරු පැත්තට ගියා මීටර 5ක් වම් අත පැත්තට හැරුණා. වම් අත පැත්තට හැරිලා මීටර 5ක් ගිහිලා නවතිනවා. දැන් ඉන්නේ පෙරස්ථානයේ ඉඳලා මොන පැත්තද? ඇඳලා බැලුවම පේනවා වයම දිශාවෙන් කියලා. වඩුමඩුව යන වචනය සංකේත මගින් ලියා ඇති ආකාරය මොකක්ද? වඩුමඩුව කියන එක සංකේත මගින් ලියලා ආකාරය අපිට හොයාගන්න වෙන්නේ මුල් අකුරයි අවසාන අකුරයි සමානයි දෙවෙනි අකුරයි හතරවෙනි අකුරයි සමානයි. මැද අකුර වෙනස්. එහෙනම් ඒ වගේ සංකේත තියෙන්නේ පළවෙනි එකේ. හරි. පූසෙකුයි මීයෙකුයි. පූසාට මීයාගේ ළඟට යන්න පාරක් දීලා තියෙනවා. hina වෙච්ච පූසෙක් ඉන්නවා. මේකාට මේ මීයා ළඟට යනකොට හැරෙන මූ දකුණු පැත්තට හැරෙන වාර ගාන අහන්නේ නේද? දකුණු පැත්තට හැරෙන වාර ගාන. එහෙනම් බලන්න මේ පූසගේ දකුණු පැත්තයි වම් පැත්තයි සටහන් කරගන්න. එතකොට ඇතුල් පැත්ත තමයි මේක සටහන් වෙන්නේ දකුණු පැත්ත විදියට. එතකොට ඒවයි දාගෙන යන්නේ මේ ත්‍රිකෝණ ටික ලකුණු කරා. ත්‍රිකෝණ ටික ලකුණු කරා. ඒ තියෙන ත්‍රිකෝණ ටික ලකුණු කරගත්තම දකුණු පැත්තේ තියෙන ඒ ටික තමයි දකුණු පැත්තට හරි. පූස මෙතන ඉන්නවා. පූසගේ වම් පැත්ත මේක මේ පැත්තෙන් ගමන් කරනකොට දකුණු පැත්ත මෙහි. එහෙනම් දකුණට යන වාර ගාන මේ පැත්තේ ඉඳලා යනකොට මෙහෙම ඉඳලා යනකොට දිගටම යනකොට මෙන්න එකක් දකුණු පැත්තට හැරෙන වාර ගාන. අප මේ පැත්තෙන් දකුණු පැත්තට හැරෙනවා. එහෙනම් උත්තරේ වෙන්නේ මෙන්න මේ දෙක විතරයි දකුණු පැත්තට ත්‍රිකෝණ අහුවේ. මේකයි විතරයි. මේ ඔක්කොම මේක මේ පැත්තේ තියෙන වම් පැත්ත. එහෙනම්
දකුණු පැත්තට හැරෙන වාර ගන්න වෙන්නේ 2යි. හරි. ඔන්න දැන් ඔයාලට ලකුණු දාගන්න පුළුවන්. ලකුණු දාන්නේ කොහොමද? එක හරියකට ලකුණු දෙකමාරයි දෙකමාර ඒ හරි ගානේ ගුණ කරන්න අමාරුයි ඔයාලට. ඒක නිසා හරි දෙකකට ලකුණු 5 ගානේ දාන්න. හරි දෙකක් සඳහා ලකුණු 5යි. හරි දෙකක් සඳහා ලකුණු 5යි. හරි දෙකක් සඳහා ලකුණු 5. ඉතුරුනොත් හරියක් ඒ හරියට ලකුණු 3ක් දාන්න. දැන් ලකුණු දාගන්න බලන්න. මේක ඉවරයි. අපිට දාන්න බලන්න ඉස්සර මම දෙක අවශ්‍යත් දාන්න නරකන මේ ලකුණු දාන්න පුතේ එක හරියකට ලකුණු දෙකමාර ගානේ දාන්න බෑනේ ඔයාලට. ඒක නිසා ඔයාලා බලන්න හරි දෙකකට ලකුණු 5 ගානේ දාන්න. හරිද? එතකොට හරි දෙකකට ලකුණු 5 ගානේ දාගෙන යනකොට ඔයාලට අහුවෙයි මේ එකක් ඉතුරුනොත් ඒකට මොකද කරන්නේ? එකක් ඉතුරුනොත් ඒකට ලකුණු 3ක් එකතු කරන්න. මෙන්න බලන්න අප්පා මුලින් ඉඳලා අර පස්සේ අප් කට්ටිය කීප දෙනෙක් හිටියනේ. ටක් ගාලා බලාගන්න. මේ බලාගෙන ටක් ගාලා දාගන්න. හරි දාගන්න ඕන. හරි මේ 1 2 හරිනේ. 3 4යි. 3 4ත් බැලුවනේ. 3 4යි. 5යි 6යි 7යි තියෙනවා. 8යි 9යි 10යි 11යි 12 13 14 12 13 14 තියෙනවා 14 15 16 17 18 19 20 21 හරිනේ අනිත් ටිකට හිටියනේ කවුරුත් හරි ඔයාලගේ ලකුණු සටහන් කරගෙන තියාගන්න අපි දෙවෙනි පේපර් එකෙන් පස්සේ මම ලකුණු අහනවා එක එක්කෙනාගේ 14යි 7යි පොඩි ඉන්ටර්වල් එකක් ඕනද
විනාඩි 5ක ඉන්ටර්වල් එකක්. හරිද? 10ක් නෙමෙයි 5ක ඉන්ටර්වල් එකක් තියෙනවා. ඉන්ටර්වල් එක අරගෙන එන්න ඉක්මනට දෙවෙනි පේපර් එක සාකච්ඡා කරන්න.
විවේක කාලය අවසానයි. තස්මි තාම කාලය ඉවර නැහැ. channel දැන් ඉක්මනට අවසන් කරලා පේපර් එක ගන්න දෙවෙනි එක සූදානම් කරගන්න. සෙතුජේ assessment ගොඩක් කාලෙකින් දැක්කේ. සෙතුජේ කොහොමද තොරතුරු? සෙතුජේ මොකද ටක් ගාලා ඔෆ් කරගත්තේ? සෙතුජේ මොනවද අලුත් තොරතුරු? හොඳයි සර්. පාඩම් කරනවා? ඔව්. වැඩ කරනවා? ඔව්. අයියලගෙන් කරදරයක් නැහැ? කරදරයක් තියෙනවා. කරදර නම් කාගෙන්ද මේ දෙවෙනියගෙන්ද ලොකුම එක්කෙනාගෙන්ද? දෙන්නගේ. දෙන්නගෙන්ම කරදරයි නේද? මේ චූටි අතදරුවට කරදර කරනවා දෙන්නම නේ? ඕකේ ඉවසගෙන ඉන්න වෙනවා ඉතින් පවුලේ බාලය වුණා. පින් කරන්න වැඩිපුර පින් කරන්න ඊළඟ ආත්මේ වැඩිමලා වෙලා ඉපදෙන්න හොඳද? හා. එතකොට හරි. එතකොට පාස්සේ ඉපදෙන කට්ටියට නංගිලා මල්ලිලාට කරදර කරගෙන ආඩත් ඉන්න පුළුවන්. හරි පළවෙනි එකට ලකුණු කීයක් තිබුණද? 198ක් සර්. 98ක් වැරදිලා තියෙන්නේ මොකක්ද? තිස්පස්වෙනි ප්‍රශ්නේ. 37 වෙනි එක ලේසි ප්‍රශ්නයක් නේ. වරදින්න තරම් දෙයක්ද? ඒ කියන්නේ කියවන්නේ නැති එක තමයි ප්‍රශ්නේ නේද? හොඳයි. අපි එහෙනම් යමු අපි ඊළඟට දෙවෙනි පේපර් එකට. මොකක්ද ප්‍රශ්නේ සෙනජී? ඔෂාන් නදීෂ හොයාගන්න නෑනේ ඔෂාන් ඔයා ඉන්න තැන. හරි මොකද්ද අහසගේ ප්‍රශ්නේ කියන්න මට මැසේජ් එකක් දාන්න. අහසගෙන තියෙන ප්‍රශ්න කියන්න. ඒතර නිශ්ශබ්දයි. ලකුණු දාන්න තේරෙන්නේ නැහැ. කාටද මේ? පුතේ හරි දෙකක් තියෙනව නේද? හරි දෙක දෙක ගණන් කරලා 5න් 5 දාගෙන යන්න. හරි දෙකකට ලකුණු 5යි. 5 10 15 20 25 30 35 40 45 කියලා ගණන් කරගන්න පුළුවන් නේ. එතකොට ඒව ගණන් කරලා එකක් ඉතුරුනොත් එහෙම වෙන්නේ ඒකට 3ක් එකතු කරන්න එකට. හොඳද? හොඳයි. තේසල එතකොට ඔෂාන් ඔය සියලු දෙනා එක්ක මම කතා කරන්නම්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි මේක පටන් අරගෙන ටික වෙලාවක් යමු නේද? නැත්නම් එහෙම අපිට වෙලාව මදි වෙයි. හරි. ඔන්න එහෙනම් දෙවෙනි පේපර් එක ගන්න, පෑන ගන්න. සූදානම් වෙන්න. දෙවෙනි පේපර් එකට සාකච්ඡා කරන්න. මේක හතර පන්තියේ පෙළපොතේ සිංහල පෙළපොතේ තියෙන ඡේදයක්. අතීතයේ අප රටවැසියෝ මගුල් ගෙවල් වල රබන් වයා විනෝද වූහ. සිංහල අවුරුදු කාලයට රබන් වයමින් නැටුහ. අතීතයේ ආගමික උත්සවවලදීද රබන් වැය වූ බව අප අසා තිබේ. මේ සඳහා භාවිත කරන ලද්දේ මහ රබාන හෙවත් බංකු රබානයි. රබාන එකස්පෙරේ රබින්ද හඳුන්වා තිබේ. රබන් පද වාදනය මෙන්ම ගායනයද විනෝද ජනකය. රබන් පද ගායනා කර එය වාදනය කරන අයුරු පෙන්වීම ඇතමුන්ට විනෝදයකි. රබන් වාදනය කිරීම අතීතයේදී සිංහල අවුරුද්දට එහෙම ජනප්‍රිය අංගයක් වෙලා තියෙනවා. හරි. ඊට ඡේදයට ගැලපෙන මාතෘකාව යටින් ඉලක්ක හදින්න.
මේ ඡේදය කියවුවට පස්සේ සිංහල අවුරුදු කාලය ගැනද කියන්නේ ශ්‍රී ලංකාවේ රබන් පද ගැනද ආගමික උත්සව ගැනද? මේකට ඇත්තටම අපිට ගැළපෙන මාතෘකාව තමයි ශ්‍රී ලංකාවේ රබන් පද. ශ්‍රී ලංකාවේ රබන් පද. රබාන හැඳින්වූ වෙනත් නමක් ඡේදයෙන් තෝරා ලියන්න. මොකක්ද අනිත් එක? එකස් බෙරය. රබාන හැඳින්වූ අනිත් එක තමයි එකස් බෙරය. ශිෂ්‍යත්වයේදී ලකුණු 199 තිබිලා රචනාවේ අත්අකුරු හොඳ වුණොත් ලකුණු දෙනවද? අනිවාර්යයි. හැබැයි 5 දෙනෙක් 6 දෙනෙක් 7 දෙනෙක් 8 දෙනෙක් විතරක් නෙමෙයි ඒක බලන එකේ සීමාවක් නෑ හොඳද? සාමාන්‍යයෙන් ලකුණු 100 ගත්ත පේපර් එකක් ලකුණු 100 දුවේ ලකුණු 100 ගත්ත පේපර් එකක් අපේ පන්තියේ අපේ පේපර් එක පැනල් එකක තිබිලා අහුනොත් අපිට ඒක මේ පැනල් එකේ තියෙන ඔක්කොමලා බලනවා. කට්ටිය අරගෙන බලනවා මෙයාට එක වැරද්දක්වත් වැරදිද. හැබැයි කාට හරි අහුනොත් වැරද්දක් ඒකට ලකුණු අඩු කරනවා. හිතාමතා කවුරුවක්වත් ලකුණු අඩු කරන්න යන්නේ නැහැ. එතකොට මේ පැනල් එකේ ඉන්න චීෆ් කියන්නේ ප්‍රධානිය බලනවා ඊට පස්සේ එහෙම බලනවා ගොඩක් අය. දැන් ලකුණු 200ම තිබෙන අවස්ථාවකදී මේ පේපර් දෙකම විශේෂ විමර්ශනයකට ලක් කරනවා. ඇත්තටම මෙයා ලකුණු 200 එකක් හරි අඩු කරන්න පුළුවන්ද කියලා. එකක්වත් අඩු කරන්න බැරි නම් අඩු කරන්නේ නැහැ. 199 ගත්තෙත් මගේ දරුවෙක් වරා කැමිලි පිටියේදී එතකොට මේ 199 ගත්ත දරුවගේ අඩු කරලා තියෙන්නේ රචනයේ තියෙන පොඩි වැරද්දකට. එතකොට 200 ගත්ත තසිඳුගේ එහෙම වැරද්දක්වත් යාවුරුද්ද තිබිලා නැහැ. එතකොට චූටි වැරද්දක්වත් හැබැයි එතකොට පිල්ලම් පවා රචනයේ යන සිංහල අත්අකුරු වල තියෙන පිල්ලම් පවා ඉතාමත්ම නිවැරදිව තිබිය යුතුයි. මම හිතනවා මෙතන ඉන්න ඔයාලට පුළුවන් 200ම ගන්න. අපි උත්සාහ කරමු නේද? හරි. අතීතයේ රබාන භාවිතයට යොදාගත් අවස්ථාවක් ඡේදයෙන් සොයා ලියන්න. මගුල් ගෙවල් වල සිංහල අවුරුදු කාලයට ආගමික උත්සවවලදී අතීතයේදී භාවිතා කරලා තියෙනවා මොන අවස්ථාවකද? ඒ කියන්නේ ඔය තුනෙන් එකක්. මගුල් ගෙවල් වල සිංහල අවුරුදු කාලයට ආගමික උත්සවවල. ඔයින් එකක් ලියුවම ඇති. රටවැසියෝ යන්නේ ඒක වචනේ. මොන වැඩේද නැත්තේ? රටවැසියෝ යන්නේ ඒක වචනය සොයා ලියන්න. රටවැසියා. ඡේද සඳහා මහ ප්‍රාණකුර රහිත වචනය තුනක්. මහ ප්‍රාණකුර රහිතව මේ සහිත වචනය. භාවිත මෙච්චරයි තියෙන්නේ. භාවිත. වෙනස් වෙන්න බෑ මේ ආකාරයටම තියෙන්න ඕන. පූසි, පැටවා, වත්ත. පූසි කියන එක මේක පූසි පැටවා දෙකම එකට තියෙන්න ඕන. පූසි පැටවා, වත්ත, සීයා, ලේඛිකාව. යන වචන වලින් අප්‍රාණවාචී වචනේ මොකද්ද? වත්ත. එකයි තියෙන්නේ වත්ත විතරයි. පාත පද වලට විරුද්ධ පද ලියන්න. පහළට ඉහළට හෙමින් වේගයෙන්. පහළට ඉහළට හෙමින් වේගයෙන්. පාත පිල්ලම් බෙදෙන වචන වරහන් තුලින් තෝරා දිත්‍රිමත ලියන්න. ගායන කිට්ට ඖෂධ. ගැටේ සහිත ඇලපිල්ල වෘක්ෂය. කොම්බුව සහිත ඇලපිල්ල කොස්. දික්කිස් පිල්ල පීර.
රටවැසියෙක් රටවැසියෝ රටවැසියෙක් රටවැසියෙක් දෙන්න පුළුවන්. රටවැසියෙක් කිව්වත් දෙන්න. රටවැසියෙකු රටවැසියෙක් රටවැසියෙකු රටවැසියෝ රටවැසියා කවන්න දෙන්නකෝ. ඒක හැබැයි නොගැලපීමක් තියෙනවා. හතරවෙනි ප්‍රශ්නේ කිව්වේ නැහැ. ගායනුකිට ඖෂධ ගැටේ සහිත ඇලපිල්ල වෘක්ෂය කොඹුව සහිත ඇලපිල්ල කොස් දික්කිස් පිල්ල පීර. නැවත දැන් මාව ඇහෙනව නේද? මොකක්ද වුණා වගේ මම කියනවාට මාව ඇහෙන්නේ නැත්නම් කියන්නේ මැසේජ් එකක් දාන්න මාව ඇහෙන්නේ නැත්නම් හරි අධික සතුටක් ඇති වුණා එහෙම ලක් පෙකුණා හයියෙන් වහින වැස්ස අපි ඒකට කියනවා මොන වැස්සද මොරසූරන වැස්ස කරුණසයා නොබලා නොසුදුසු තීරණ ගැනීම ආරට කියනවා අපි කැකිල්ල රජුරෝගේ නඩු තීන්දුව වගේ කියලා. මේකට කියනවා හරියට කැකිල්ල රජුරෝගේ නඩු තීන්දුව. කියන අසාධාරණ තීන්දුවක් දුන්නට පස්සේ අපි ඒකට කියනවා නියමිත කරුණු හොයලා බලලා නොදෙන තීන්දුවකට කියනවා කැකිල්ල රජුරෝගේ නඩු තීන්දුව වගේ කියලා. හොඳයි. පහත වාක්‍යවල ඉස්තරට ගැලපෙන උක්ත පදේ වරහන් තුලින් තොරා ලියන්න. පාඩම් කරමි. මියන්නෙන් අවසන් කරපු නිසා අපි එතෙන්ට දාන්න මම පාඩම් කරමි. මම පාඩම් කරමි. දිනපතා පාසල් යමු. අපි දිනපතා පාසල් යමු. අපි දිනපතා පාසල් යමු. හේනට ගියාය ගියාය කියන නිසා අනිවාර්යයෙන්ම ස්ත්‍රීලිංග පදයක් වෙනවනේ. ගෙවිලිය හේනට ගියාය. ගම ආරක්ෂා කරති උක්ත පදයක් වෙන්න ඕන ගම්වැසියෝ ගම ආරක්ෂා කරති එහෙනම් උත්තරය මම පාඩම් කරමි
අපි දිනපතා පාසල් යමු ගෙවිලිය හේනට ගියාය ගම්බැසියෝ ගම ආරක්ෂා කරති. මෙන්න මේ කෙටි යෙදුම් ටිකේ තේරුම ලියන්න එකක් තමයි පළවෙනි එක පෙරවරු ඊළඟ එක ලියාපදිංචි තැපෑල. ලියාපදිංචි තැපෑල. සිසුවිය උදෙන්ම පාසල් ගියා. ඒක ලිඛිත වශයෙන් ලියන්න සිසුවිය උදෙන්ම පාසල් ගියාය. හරි. ඔන්න ඔය ටිකට අපි ලකුණු දාගෙන යන්න ඕනද? අපි බලමු ලකුණු දාගන්න. මම කියන්න ලකුණු දාන්න ඕන විදිය 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි. තද එක හරියකට ලකුණු එක ගන්න ලකුණු 23ක් තියෙනවා. එක හරියකට ලකුණු 1යි. එතකොට ලකුණු 23ක් තියෙනවා. මොකද රචනයේ අත්තකුරු වලට ලකුණක් දෙන නිසා 24 එකක් අඩු වෙනවා. හරි නේද? ලකුණු 23යි. ඒ 9 වෙනි එක ළඟින් දාලා 23 කීයක් ගත්තද කියලා දාලා රවුන්ඩ් කරන්න. කුඩේට කියන අම්බ්‍රෙල්ලා අකුරු හරියට තියනවද කියලා බලන්න අම්බ්‍රෙල්ලා කොස්සට කියනවා රූම් කියලා අකුරු හරියටම තියෙන්නත් ඕන. trees gus come here මෙහාට එන්න මෙහි එන්න දෙකම හරි. මෙහාට එන්න එහෙම නැත්නම් මෙහි එන්න. හරිනේ ඇතිනේ වෙලාව. trees gus මෙහාට එන්න එන්න මෙහි එන්න. සමනලයා butterfly සුබ නවසරක් වේවා happy new year. happy new year. හරි දැන් ඉංග්‍රීසි වලට ලකුණු දාගනිමු. එකකට ලකුණු එක ගානේ ලකුණු 6යි. ඉංග්‍රීසි ටිකට දැන් සිංහල වලට 23යි. ඉංග්‍රීසි වලට 6යි. එකකට එක ගානේ. හැබැයි කකුරක්වත් වැරදිලා නම් දාන්න එපා. ඒවා හදාගන්න. අන්න දෙමළ ටික කිරිබත් වලට කොහොමද කියන්නේ? පාත්සෝල්. ලේනා අනිල්. සත්තුන් අතර ඉන්න සත්තුන්ගෙන් ලස්සනම නම තියපු සහ අහිංසකම සත්‍යය නේද? පාත්සෝල් සහ අනිල් තව දෙමළ දෙකක් තියෙනවා. සැපසනීප කොහොමද? සැපසනීප කොහොමද? එප්පඩි සුහම් සුවෙන් සිටිනවා නල්ල සුහම්. එප්පඩි සුහම් නල්ල සුහම්. එහෙ මලක් පිපුණා වගේ වැරදි. හරි දෙමළ වලට ලකුණු දාගන්න. ලකුණු එක ගානේ ලකුණු 4යි. පාත්සෝරු අනිල් සහ
එප්පඩ සුවම් සහ නල්ල සුවම් කියන එකට ලකුණු එක ගානේ ලකුණු 4යි. දැන් හරි සිංහල හරි ඉංග්‍රීසි හරි හරි අපි ඉංග්‍රීසි මේ ගණිතයට යන් අකුරෙන් ලියන්න 2202යි 2202 2202 කියලා තිබුණත් ඇති. පහත් දක්වන්නේ විදුලි මීටරයක සටහන් වී තිබුණු ඉලක්කම්ය 9599. තව ඒකක එකක් ගිය විට දක්වන සංඛ්‍යාව කොටුව තුල ලියන්න. තව ඒකක එකක් ගිය විට දක්වන සංඛ්‍යාව කොටුව තුල ලියන්න. සංඛ්‍යා රටා එතකොට 9599ට එකක් එකතු කරන්න. එතකොට 9600යි. 9600යි. අර කොටුව තුල එක ඉලක්කම ගන්න ලියවෙන්න ඕන. සංඛ්‍යා රටාවේ ඊළඟ පද දෙක ඉස්තරමත ලියන්න 1900 1890 10ක් අඩුණා 1880 තව 10ක් අඩුණා 1870 තව 10ක් අඩුණා 1860 තව 10ක් අඩුණා 1850 තවත් 10ක් අඩුණා. ඒ දෙකම තිබුණොත් තමයි හරියක් තියෙන්නේ. ඊට සංඛ්‍යා රටාවේ සංඛ්‍යා රටාවක් ලබා ගැනීමට ඉවත් කළ යුතු සංඛ්‍යා මොකක්ද? ඊට සංඛ්‍යා රටාවේ සංඛ්‍යා රටාවක් ලබා ගැනීමට ඉවත් කළ යුතු සංඛ්‍යාව කුමක්ද? 12 22 32 42 52 10න් 10 වැඩි වෙලා තියෙනවා 12න් පටන් ගත්තට පස්සේ. හැබැයි 60 එතෙන්ට අදාළ එකක් නෙමෙයි. එහෙනම් 60 ඉවත් විය යුතුයි. එහෙනම් අපි ලියන්න ඕන 60 කියලා. අඳුරු නොකල කොටස භාගයක් ලියන්න. අඳුරු නොකල කොටස භාගයක් ලියන්න. ඒ කියන්නේ මේක අඳුරු කරලා තියෙන රතු පාට අඳුරු නොකර ටික තමයි කහ පාට තියෙන්නේ. එහෙනම් අඳුරු නොකල ඒවා 8න් 5ක් තියෙනවා. මේ රෝම සංඛ්‍යාව x 10 රෝම සංඛ්‍යාවෙන් ලියනකොට x පැන්සල් 6 බැගින් පෙට්ටි 3ක හා පැන්සල් 12 බැගින් පෙට්ටි 2ක ඇති මුළු පැන්සල් ගන්න. එහෙනම් 6 වරක් 3 18යි 12 වරක් 2 24යි. එහෙනම් 18යි 24යි එකතු කරන්න. 18යි 24යි. තරය 42යි. පොත් 606ක් ඇති පෙට්ටියක් ගැන සමානව පෙට්ටි 6ක ඇසුරු වෙනවා. එක පෙට්ටියක ඇති පොත් ගණන කීයද? 606 ගුණ කරන්න ඕන 6න් 606 ගුණ කරන්න. පොත් 606ක් ඇති පෙට්ටියක් ගැන සමානව පෙට්ටි 6ක ඇසුරු වෙනවා. 606 ගුණ කරන්න. එතකොට දැන් 606න් බෙදන්න. 6න් බෙදුවට පස්සේ උත්තරය 101යි.
ඒත රූප පිරිමි ළමයා ගෑනු ළමයා අඳුර ගන්න පුළුවන් නේ. ඒත රූපයට අනුව පිරිමි ළමයාගේ උස කොච්චරද? 10න් 10 තියෙන කෝදුව සෙන්ටිමීටර් 90 සෙන්ටිමීටර් තියෙනවා. ගෑනු ළමයාගේ උස කොච්චරද? සෙන්ටිමීටර් 60යි. ගෑනු ළමයාට වඩා පිරිමි ළමයා කොච්චර උස වැඩිද? එහෙනම් 90න් 60 අඩු කරන්න. 90න් 60 අඩු කරාට පස්සේ උත්තරය 30යි. පහතින් දැක්වෙන්නේ මේස තරාදියක් ගස් ලැබු ගෙඩියේ බර කොච්චරද? කිලෝග්‍රෑම් 8යි. මේස තරාදියක සටහන් වෙන්නේ මේ වගේ. දැන් නම් ඉලෙක්ට්‍රොනික තරාදි තියෙන්නේ මේ මේස තරාදි නෙමෙයි. මේ තරාදිත් නැතුවම නෙවෙයි. මාළු වෙලෙන්දන්ගේ ළඟ තියෙන්නේ. මාළු එහෙම අරගෙන යනකොට බයිසිකලෙත් තියාගෙන මේ වගේ පොඩි තරාදියක් කරා යන. එතකොට කිලෝග්‍රෑම් 8යි. මෙම ඝන වස්තුවට ඇති සමචතුරස්‍රාකාර මුහුණක් ගණන කීයද? ඝන වස්තුවට තියෙන සමචතුරස්‍රාකාර. හැබැයි මේකේ නෑ. ඔයාලගේ පේපර් එකේ හරියට තියෙනවා මේකේ පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. සමචතුරස්‍රාකාර මුහුණක් 2යි, ත්‍රිකෝණාශ්‍රාකාර මුහුණක් 4යි. සමචතුරස්‍රාකාර 2යි, ත්‍රිකෝණාශ්‍රාකාර 4යි. දෙමළ වලට ලකුණු 4යි. මෙම රූපයේ ඇති ත්‍රිකෝණ ගාන කීයද? අපි ඔක්කොම මේ වගේ රූපයක ත්‍රිකෝණ ගාන හොයන්න සතහක් භාවිතා කරනවා. 1 2 3 4 දාගෙන ගියා. 1 2 3 4 දාගෙන ගිහිල්ලා ඒ ටික එකතු කරා. 1 2 3 3 3 6යි 6 4 10යි. ඔක්කොම ගාන 10යි. පහත් දැක්වෙන්නේ ළමයි කණ්ඩායමක් කැමති පළතුරිය මෙහි වගුවට අනුව ප්‍රස්ථාරයත් ප්‍රස්ථාරයට අනුව වගුව සම්පූර්ණ කරන්න. එතකොට වගුව බලාගෙන ප්‍රස්ථාර ලකුණු කරනකොට අන්නාස් තියෙනවා 6ක්. ඒක 6 තීරුව 6ට දක්වන්න ඕන. ප්‍රස්ථාර බලලා වගුව ලකුණු කරනකොට මැංගුස් තියෙනවා කීයද? 14ක් නේද? මැංගුස් 4ක් තියෙනවන 6 දක්වා තීරුව ඉහළ නැගින්න ඕන. එතකොට ඒකට දෙකක් තියෙනවා. 29 30. එතකොට ඔන්න දැන් එක හරියකට ලකුණු දෙක ගන්න ලකුණු දාන්න ගණිතයට කරලා ගණිතයට ලකුණු තියෙනවා 30ක්. ගණිතයට ලකුණු 30ක් තියෙනවා. එක හරියකට ලකුණු දෙකයි. එක හරියකට ලකුණු දෙකයි ලකුණු 30ක් තියෙනවා. මැංගුස් 5යිද තියෙන්නේ. ඔයාට මැංගුස් 5යිද පේන්නේ. නමුත් මැංගුස් 6ක් වෙන්න ඕනේ මේකේ. රේඛා ගහලා නැති නිසා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මැංගුස් 5ක්ද 4ද? මේක නම් තියෙන්නේ 4යි. හරි දෙක ගන්න දාන්න. හරි අපි යමු එහෙනම් පරිසරයට. මේක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේකේ පොඩ්ඩක් වැරදීමක් තියෙනවා. ඒ වැරදීම සකස් වෙන්න ඕන අපිට 1 2 3 4 අපි ඔය වගේ දාලා තියෙන්නේ මේකේ ඒ ප්‍රශ්නාංකයේ 7 පියවර නෙමෙයි දාලා තියෙන්නේ. ඒක යටින් තියෙන කොටුවේ තියෙන මේක දාලා තියෙන්නේ. මේක රූප ටිකක් පොඩ්ඩක් වෙනස්. ඒක තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. මේක ඉන්ටර්නෙට් එකෙන් ගත්ත අරගෙන තියෙන රූප ටික හරි ගියේ නැහැ. වෙනස් රූපයක් අරන් තියෙන්නේ. දැන් එක පියවර කියන්නේ එක පියවර කියලා කියන්නේ එක කියලා දාලා තියෙන්නේ අංක දාලා තියෙන්නේ ඒ 4 පියවරට. 4 පියවරට තමයි එක කියලා දාලා තියෙන්නේ. ඔයාලගේ එහෙම නැත්නම් ඒකට එක කියන තැනට 4 දාලා තිබුණත් බෑ සූර්ය නමස්කාරය ඉදියා තෝරා එහි අංකය ලියන්න.
ඒ අංකය ලියන්න කියලා තියෙන්නේ මේකේ හොඳද? මේ 3 කියලා කියන්නේ 6 පියවර. අංක 3 පියවර නෙමෙයි 6 පියවර. ඒ 6 පියවර තියෙන දිගහැරලා තියෙන එක අවසාන එක 3. මේක 1 කියලා කියන්නේ 4 පියවර. එතකොට මේ අංක 2 කියලා කියන්නේ 7 වෙනි පියවර. අංක 4 කියලා කියන්නේ 5 පියවර. 4 2 1 3. ඒකේ අංකය තෝරලා ලියන්න කියලා තියෙන්නේ. හරිනේ? ඒකේ මේ පියවරට අදාළ අංකයක් තියෙනවා. ඒ පියවරේ අදාළ අංක නෙවෙයි. එතනට මම කොටුව තුල දාපු දෙක තමයි ලියන්න ඕනේ. මෙන්න ශාකය මොනවද? රතු ලුණු. තාත්විට පෙවෙන සුවඳවත් මල මොකක්ද? සේපාලිකා. ස්වාභාවික රසවත් පානයක් ලබා දෙන ශාකය තැඹිලි. රෝස පැහැති දළු හට ගන්නා ගස නාගස. අංකය පොඩ්ඩක් වෙනස්. මම උත්තරේ ගොම උත්තරෙන් බලන්න. ඇඳුම් වල හෝ ශරීරයේදී ව්‍යාප්ත වන බීජයක් වන්නේ තුත්තිරි. බීජ එකක් පමණක් ඇති පළතුරක් වන්නේ අලිගට පෙර. කොට ටික බලන්න. දැන් මේකට තියෙන්නේ දැන් මේකට තියලා තියෙනවා අංකයක් දාලා නෑ. ඒකේ අකුරක් තියෙන්නේ. මුල්ම රූපේ තියෙන සතාගේ හොටේ මොකක්ද? ඒක දැන් තාර හොටේ තියෙන්නේ කොතනද? තාර හොටේ. ඒ තුන්වෙනි එකේ තියෙන තාරා වගේ හොටේ. ගිරා හොටේ තියෙන්නේ අංක 1 එතෙන්ට එනොන B. කැඳිති හොටේ තියෙන්නේ අවසාන එකේ C එනොන එතෙන්ට අවසාන තුන පිළිහිඩු හොටේ D එනොන 41. ඔන්න ආකාරය තියෙනවා. B B A C. එකට කාර්ය ගන්න තියෙනවා. මේ ආකාරයට සඳපේන පොහොය මොකක්ද? පසළොස්වක. ශ්‍රී ලංකාවට ආසන්නයේම පිහිටි රට ඉන්දියාව. දකුණු පළාතට අයත් නොවන දිස්ත්‍රික්කය මේ අතරින් තියෙන රත්නපුර. කළුගඟ මුහුදට වැටෙන නගරය කළුතර. දේදුන්නේ ඇති වර්ණ ගණන 7යි. ලුණු කුඩි ඉක්මනින්ම දියවන්නේ උණු ජලයේ. ගලක් සහ අයිස් කැටයක් ජලයට දැමුව විට නිවැරදි පිහිටන ආකාරය තියෙන මේකේ. ඒ කියන්නේ අයිස් කැටේ උඩ තියෙන්න ඕන. ගල් ගෙඩිය යට තියෙන්න ඕන. තුන්වෙනි උත්තරය 51 සැකකටයුතු යමක් දුටු විට වහාම අමතිය යුතු අංකය මොකක්ද? 19 මේක 119. ඔබ ජීවත් වෙන ගම්බාරව කටයුතු කරන රාජ්‍ය නිලධාරියාට අපි කියන්නේ ග්‍රාම නිලධාරි කියලා. පහත සඳහන් ප්‍රදේශ දක්වන අකුරු තෝරා යන්න ලියන්න. යාපනය B යාපනය. කතරගම C. කොළඹ A. ගල පෙරලීම සඳහා අලවංගුවට ශක්තිය දීතු හොඳම ස්ථානය අංකය A 1. එකම ප්‍රමාණයේ ඉටිපන්දම් 4ක් දල්වා එම එකම වෙලාවෙ වසන ලදී එකම වෙලාවෙ වැසුවා. එකම ප්‍රමාණයේ ඉටිපන්දම් හැබැයි විවිධ භාජන 4කින්. ඒවා උස සහ විශාලත්වය වෙනස් වෙනවා. එතකොට මෙහි පළමුවෙන්ම නිවියන්නේ මොකද්ද? මේක වාතාශ්‍රය අඩු නිසා යමක් පිච්චීම සඳහා දහනය සඳහා වාතාශ්‍රය අවශ්‍යයි. ඒ වාතාශ්‍රය අඩු නිසා
ඉක්මනින්ම දැල් වෙන්නේ නිවෙන්නේ පළවෙනි ඉටිපන්දම. ඒ කියන්නේ ඒ ඉටිපන්දම් නිවිය යන අනුපිළිවෙල කුමක්ද? A B C D ඔය තියෙන පිළිවෙලටම තමයි. ඒ කියන්නේ ලොකුම එකේ වාතාශ්‍රය වැඩි නිසා ඒක ටික වෙලාවක් දැල්වෙනවා අනිත් එකට වඩා. මෙන්න සංකේතය දැක හැකි ස්ථානය මොකක්ද? ඉන්ධන පිරවුම් කලක. ඉන්ධන පිරවුම් කලක. වැස්ස. දැන් අද රචනය පිළිබඳව රචනය නම් ඔයාලට ගැළපෙන ආකාරයට වැඩිහිටියෙත් කියලා බලව ගන්න වෙනවා. අපේ ඔතන 30ක් තියෙනවා. 30 ඉඳලා 59 දක්වා එකකට එක ගානේ ලකුණු දා ගන්න පරිසරය. පරිසරයට ලකුණු දාන්න එකකට එකක් ගානේ. එක දෙක තුන දැන් දෙසරයක් කිව්වා මම ශ්‍රී ලංකාවේ රබන් පද එකස් පෙරය තුන මගුල් ගෙවල් වල සිංහල අවුරුදු කාලයට ආගමික උත්සවවලදී හරි ලකුණු දැන් දාගන්න පුළුවන් සිංහල රචන විතරයි අපිට දැන් තියෙන ඊළඟට රචනයක් බලමු අනසය ගල පෙරලීම සඳහා ඇලවංගුඩ ශක්තියුතු හොඳම ස්ථානය තමයි ඒ ස්ථානය. හොඳයි. මෙන්න බලන්න මම ලියපු රචනය වැස්ස මිනිසාගේ සෑම අවශ්‍යතාවයකටම ජලය සපයා දෙයි. මේක කොයි වෙලාවකවත් අපිට බහුවචනයෙන් අවසන් කරන්න බෑ. අතීත කාලෙන් ලියන්න එපා. බහුවචනෙන් ලියන්න එපා. ඒක වචනෙන් තමයි අවසන් විය යුත්තේ. වර්තමාන කාලෙන් තමයි ලිවිය යුත්තේ. වැස්ස සතුන්ටද ගස්වැල් වලටද අවශ්‍ය ජලය සපයා දෙයි. වැස්ස වැඩි වූට නායෑම් ගම් වතුර ගැලීම් වැනි දේද සිදු වේ. ඔන්න ඔයට සමාන දේවල් තියෙනවා නම් දෙන්න. ඉස්සෙල්ලම බලන්න සෑම වාක්‍යයක් සඳහා වචන පහක්වත් තිබිට්ටු අතර. එහෙනම් වචන පහක් නැත්නම් ඒක කපලා දාන්න. අවසානයේ අවසන් කරලා තියෙන්නේ ලියන භාෂාවෙන් නොවෙන්නවා නම් ඒත් ඒක කපන්න. අවසානයේ තිබිය යුත්තේ ලියන භාෂාවෙන්ම විය යුතුයි. අකුරු එකක් හරි වැරදිලා නම් පිල්ලමක් හරි අඩු වෙලා නම් ඒකට එක ගානේ ලකුණු අඩු කරන්න දෙකක් වැරදිලා නම් ඊට පස්සේ ඒ ලකුණු දෙකම කැපිලා යනවා රචනය. හරි. ඔය ආකාරයට ලකුණු දාලා ලකුණු 6ක් එකතු කරගන්න මේ ලකුණු වලට ඔයාලා හොඳට බලන්න ඔයාලගේ අත් අකුරු ලස්සනයි කියලා ඔයාලා තීරණය කරනවා නම් අත් අකුරු පැහැදිලියි කියලා තීරණය කරනවා නම් ඒකටත් ලකුණක් එකතු කරන්න. අත් අකුරු හොඳයි මේ ළමයාගේ ඔයාලගේ පේපර් එක නෙවෙයිනේ ගිය සතියේ ලියන ලද මේ දඩබ්බර කොල්ලාගේ හෝ කෙල්ලාගේ අත් අකුරු හොඳයි ප්‍රමාණවත් වෙන්න පුළුවන් අත් අකුරු වලට එයාට දෙන්න පුළුවන්ද හොඳයිද නරකයිද කියලා ඔයාලා තීරණය කරන්න ඕනේ. ඔයාලා තීරණය කළා අත් අකුරු ලකුණු එකතු කරන්න පුළුවන්. එතකොට ලකුණු 100ක් වෙනවා. සිංහල වලට ඉස්සෙල්ලා 23යි ඉංග්‍රීසි වලට 6යි
දෙමළ වලට 4යි, ගණිතයට 30යි, පරිසරයට 30යි, රචනයට 6යි, අත්තක්කර වලට 1යි. රචනයට හොඳට බලලා ලකුණු එකතු කරගන්න. ඊට පස්සේ ඔයාලට Google Sheet එකක් හෙට වෙනකොට ඉදිරිපත් කරනවා. ඒ Google Sheet එකේ ඔයාලගේ ලකුණු ඇතුළත් කරන්න. ඒ ඇතුළත් කරාට පස්සේ ඔයාලගේ result sheet එක මේ සැරේ online paper එකේ result sheet එක දානවා. අපිට ඊට පස්සේ ඔයාලගේ paper එක මට මා වෙත ගෙනල්ලා අපිට බලා ගන්න පුළුවන් වෙයි. මොකද පළවෙනිදා රට ඇරියට පස්සේ ඊළඟ තියෙනකොට අපිට ඒක දෙන්න පුළුවන්. 51 119 119 මම ගියතරේ පේපර් ගන්න කවුද මේ කෙල්ල? තස්මි. තස්මින්ට මාත් එක මට තස්මිත් එක්ක කතා කරන්න ඕන ටිකක්. 22.11 ඔයාගේ මයික් එක ඔන් කරගන්න තස්මි. තස්මි හරි ඇඩයිනේ. තස්මි ලස්සන සාරියක් අඳගත්තේ කාගේද ඒ සාරිය? මයික් එක ඔන් කරලා කතා කරන්න. තස්මි කොයිද ඉස්කෝලේ? කුමාරතුංගේ. කුමාරතුංගේ මොන පන්තියද උගන්වන්නේ? ගන්නන්නේ. ඔයා උගන්වන්නේ මොන පන්තියද? කවුද ඒ සාරිය ඇන්දේ ඔයාට? මම ඇන්දේ. ඔයා ඇන්දේ නේ? ඔයාට අඳ ගන්න පුළුවන් නේ? පුළුවන්. හැබැයි සාරිය ඇන්දට අර දිග කොණ්ඩේ කපලා දැන්නේ. ඔලුස්සගෙන කතා කරන්න. අස්මි ලකුණු කීයද පේපර් එකට? 190යි. ඔව්. අස්මි එතකොට මේ ඔය ලියපු පේපර් එක හරියටම බැලුවද? ඔව්. හොඳයි. හොඳයි තස්මි. ඔයා ලස්සනයි ගොඩක් හොඳ. තවත් සාරිය අඳගත්ත කට්ටිය ඉන්නවද දන්නේ නැහැ. අපි බලමු එහෙනම් සාරිය අඳගත්ත කට්ටිය හිටියොත් එවන්න මම. ඒගොල්ලොන්ට එක කතා කරනවා. සාරිය අඳගත්ත කොල්ලෙක් වුණත් කමක් නැහැ.
හොඳයි. එහෙනම් අපි යමු දැන්. ඔයාලා හෙට පේපර් එකට ලකුණු එවන්න මට මම ඊට පස්සේ රිසර්ච් ෂීට් එක හදලා දානවා Google Sheet එකක් එවයි ඔයාලට. එතකොට ඒකට එවන්න 36 වෙනි නිබන්ධනය ගන්න. ඒක අපි කොටස් දෙකක් ඉතුරු කරා අදට කරන්න කියලා. අන්න ඒ ටික අපි කරමු. 36 වෙනි එකේ දෙමළ ඉංග්‍රීසි සහ දෙමළ. ඉංග්‍රීසි සහ දෙමළ. හරි. එක්කෙනාට එක ගාන දෙනවා මට ලියලා එවන්න. පිහියට කොහොමද කියන්නේ? මැසේජ් කරලා එවන්න මට. පිහිය පිහිය කීපවතාවක් ඉගෙනගෙන තියෙනවා. knife කියනකොට F E එන්න ඕන. A N I F E knife. එතකොට ඊළඟට මොකක්ද තියෙන්නේ? ඔක්කොම ටික ගන්න එක එකනා P විතරක් නෙමෙයි හරි. K N I F E. සමහර කට්ටියගේ අකුරු අඩුයි. ඊළඟ මැද තියෙන්නේ මොකක්ද? අන්නාසි පැන්සල කල්ලෑල්ල හාවා සහ ගිරවා ඔක්කොටම ලියලා එවන්න. එක ගාන උනක් කමන්නේ ඔක්කොම එක සැරේ උනක් කමන්නේ ලියලා එවන්න. chat box එකට දාන්න. ලකුණු එකක් දාන්න කමන්නේ. අන්නාසි pineapple hello කියන්නේ. ඔය තාම ක්ලාස් එකේ ඉන්නේ. මේ මම 5ට 5යි කාල් 5 මාතාවේ මේ පිටත් කරනවා. හරි යන්නේ නැහැ කොහොමද ඉන්නවනේ. යන්නේ නැහැ කොහොමද ඉන්නවනේ. එහෙනවද? මම ක්ලාස් එකේ ඉන්නේ මම කාල් 5 ඊළඟට මට එවන්න chat box එකට දාන්න හරි pineapple හරි ඊළඟට pencil blackboard rabbit parrot blackboard කියනකොට B O A R D වේ යුතුයි. හරි. Tiles, pineapple, pencil, blackboard, rabbit, parrot. හරි දාගත්ත නේද? හරි. 87 90 ඉඳලා 90 දක්වා මේ වාක්‍ය ගලපලා මා වෙත එවන්න chat box එකට දාන්න එක්කෙනෙක් අඩු ගන්න එකක්වත් හතරෙන් එකක්වත් එවන්න.
තාම නම් කවුරුවත් කිව්වේ නැහැ. කතා කරන්නම් අපි පස්සේ මට දැන් එවන්න සමහර කට්ටිය ලේසි ඒවවන්න. It has a small nose. It has a small nose. ඒ අවසාන එක. It has a small nose. උඩ තියෙනවා කුඩා නහයක්. How many brother මේක තියෙන brotherද brothersද? වැරදි. සමහරගේ අකුරුත් නැහැ. වාක්‍ය ටික දැන් කරන්නේ වචන ටික නෙමෙයි. සෙනජි නිසිදනි. සමහර අය ලියන සම්පූර්ණයෙන්ම වැරදි. How many there are flowers? How many there are flowers? කවුද ලියලා ඉවර තියෙන්නේ? හසගි. Which grade are you in? It has a small nose. එක හරි. Which grade are you in? How many there are flowers? හොඳයි. How many there are flowers? හරි නේද හතරම? හරි. ඊළඟට අපි දෙමළ ටිකේ තියෙන අභ්‍යාසය ටිකක් විනෝදාත්මකයි. මේ කොටු ඇතුලෙන් තෝරගන්න ඔයාලා කොටු ඇතුලෙන් තෝරගන්න මම උදාහරණයක් දීලා තියෙන පුජ්‍යලයන්ගේ නම්. මාමා. ඔන්න දැන් රවුන්ඩ් කරලා තියෙන මාමානේ. දැන් මේ වගේ කට්ටිය තියෙනවා. පිළිවෙලක් අවශ්‍ය නැහැ. ආසිරියර් තියෙනවා. ලියලා තියෙනවා නම් ආසිරියර් හරි දාගන්න. මාමා කියන එකත් ඔයාලා යොදා ගන්න පුළුවන්. මාමා ආසිරියර් තව අධිපර් හොයන්න පුළුවන්. අධිපර් මාමා ඉන්නවා ආසිරියර් ඉන්නවා අධිපර් ඉන්නවා විදුහල්පතිතුමා ගුරුවරයා මාමා තාත්තා ඉන්නවා තාත්තා ගන්න පුළුවන්. නන්බි ඉන්නවා නන්බි ආසිරියර් අධිපර් මාමා පාට්ටි ඉන්නවා හරි නේද? පාට්ටි නන්බි ආසිරියර් අධිපර් නන්බි එතකොට තව තියෙනවා මොනවද තාත්තා. හොඳයි. ඊළඟට
තව ටිකක් තියෙනවා මේකේ. සුබ අලුත් අවුරුද්දක් වේවා. සුබ අලුත් අවුරුද්දක් වේවා. இனிய புத்தாண்டு வாழ்த்துக்கள். இனிய புத்தாண்டு வாழ்த்துக்கள். සුබ නත්තලක් වේවා. இனிய නත්තාර් வாழ்த்துக்கள். සුබ දීපවාලියක් වේවා. இனிய தீபாவளி வாழ்த்துக்கள். புத்தாண்டு வாழ்த்துக்கள், நத்தார் வாழ்த்துக்கள், දීපාවලි வாழ்த்துக்கள். හරි ඒකටත් ලකුණු හදාගන්න. එහෙමනම් අපි ආපහු හමු වෙන්නේ ආපහු ලබන සතියේ අඟහරුවාදා සවස් 5:45ට. ඔයාලගේ ලකුණු Google Sheet එකක් එවුවට පස්සේ හෙට දවසේ ඔයාලා Google Sheet එකෙන් ඔයාලගේ ලකුණු එවන්න. එතකොට result sheet එක හදලා ඔයාලා වෙත යොමු කරනවා WhatsApp එකට දානවා. හොඳද? හොඳයි. එහෙනම් අපි ඊට පස්සේ ලකුණු බලමු කොහොමද online